විරෝධතාව අතර තුරු මහජන අයිබෝවන් අපි සූදානම් වෙන්නේ අද දිනේත් නිවැරදි උත්තරයක් සොයාගත යුතු කාරණයක් පිළිබඳව බහුවර්ණ තුලින් කතා බහ කරන්නට. විශේෂයෙන්ම කාලීනව අපි කතා බහ කරන දේවල් පිළිබඳව සලකා බැලුවොත් බොහෝ වෙලාවල් වලට එක් මාතෘකා යටතේ කතා බහ කරන්නට සිද්ධ වෙලා තිබෙන දේවල් පිළිබඳව ගොඩක් වෙලාවට ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ මේ තියෙනා වූ ගැටලුකාරී තත්ත්වයන්ට නැත්නම් අපි මුහුණ දී තිබෙනා වූ ප්‍රශ්නගත තත්ත්වයන්ට විසඳුම් සොයා ගැනීමට කොහොමද අපිට සිවිල් සමාජයක් විදිහට පුළුවන්කම ලැබෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අද අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ වර්තමානයේ අපි මුහුණ දී තිබෙනා වූ ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබෙනා වූ විදේශ විනිමය පිළිබඳව කතා බහ කිරීමේදී විදේශ විනිමය අපේ රටට ගෙනීමට මූලිකවම දායකත්වය ලබා දෙන ශේෂ්ත්‍රයක් පිළිබඳව කතා බහ කරන්නට. එහෙනම් අපි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ එම ශේෂ්ත්‍රයේ දැනට පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව නිවැරදිව සාකච්ඡා කොට හරි උත්තරේ තෝරා ගන්නට වෙරදරන බහුවර්ණ කාලීන සංවාද වැඩසටහන. විරෝධතාව අතර තුරු මහජන අපි අද කතා බහ කරන්නට සූදානමින් ඉන්නේ මේ අපේ වැවිලි ආර්ථිකයට මොකද වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. මොකද අපි රටක් විදියට ලෝකයේ ඉස්සරහා පිළිගැනුණු එක් කාරණයක් තමයි අපේ රටේ මේ වැවිලි කර්මාන්තය. විශේෂයෙන්ම තේ පිළිබඳව කතා බහ කිරීමේදී සිලෝන් ටී මුළු ලෝකයේම බොහොම අභිමානවත් නමක් රැඳූ නිෂ්පාදනයක් බවට පත් වී තිබෙනවා. ලෝක වෙළඳපොළ තුල සිලෝන් ටී නැත්නම් අපේ තේ වලට ලැබුණු පිළිගැනීම ඉතාමත්ම වටිනවා. බොහෝ රටවල් වලට ගියාම අපිව විශේෂයෙන්ම හඳුනන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා සිලෝන් ටී. දැන් මේ පිළිබඳව කතා බහ කරනකොට වර්තමානයේදී මේ වැවිලි කර්මාන්තයට මොකද වෙන්නේ නැත්නම් වැවිලි ආර්ථිකයට මොකද වෙන්නේ කියන කාරණයත් එක්කම අපිට විශාල ඉඩක් දීලා සාකච්ඡා කරන්නට සිද්ධ වෙන්නේ මේ තේ කර්මාන්තය පිළිබඳවමයි. ඒ නිසා අද අපි ආරාධනා කරා මේ තේ කර්මාන්තය සමගින් බද්ධ වී සිටින ප්‍රධාන පෙළේ චරිත තුනකට. මුලින්ම අපි හඳුන්වා ගන්න දෙන්නට කැමති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ අධ්‍යක්ෂය වගේම අනුරාධපුර වත්ත පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය W ජනදාස මැතිතුමන් ආයුබෝවන්. ආයුබෝවන්. ඒත් එක්කම ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ වත්මන් සභාපති ලයනල් හේරත් මැතිතුමා ඔබතුමන්වත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම තේ නිෂ්පාදක උපදේශකවරයෙකු විදිහට කටයුතු කරන නලින් මානප්පෙරුම මහතාවත්. ආයුබෝවන්. අපි කතිකාව ආරම්භ කරන්නට කලින් මා පූර්විකාවෙන්ම සඳහන් කරේ අපේ රට ලෝකයේ ඉස්සරහා පිළිගැනීමකට ලක්ව තිබෙනා වූ ඉතාමත්ම වඩාත්ම වටින නිෂ්පාදනයක් සහ අභිමානවත් නිෂ්පාදනයක් බවට පත් වී තිබෙනා වූ අපේ තේ පිළිබඳවයි. අපි කතා බහ ආරම්භ කරමු ජනදාස මහතාගෙන්ම. සිලෝන් ටී ලෝකයේ පිළිගන්න අභිමානවත් කාරණයක්. අපිට ශ්‍රී ලංකාවේ කොහොම ක්‍රිකට් කියන කාරණයට මුළු ලෝකෙම අපිව පිළිගන්නවනේ. ඊට කලින් බොහොම පැරණි කාරණයක් තමයි නැත්තම් නිෂ්පාදනයක් තමයි මේ තේ. දෙකම අපිට හඳුන්වලා දුන්නේ ඉංග්‍රීසි ජාතකයේ. අපි පටන් ගමු. ඇත්තට ප්‍රසන්න මේ කවුද විදේශීය ආයෝජකයන් අපිට විදේශිකයන් හඳුන්වලා දීපු කර්මාන්තයක් තමයි වසර 150ක් තිස්සේ මේ තේ කර්මාන්තය. මේ තේ කර්මාන්තය හින්දා තමයි ලෝකේ රටවල් වලට ශ්‍රී ලංකා කියන නමට වඩා සිලෝන් කියන නම මේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. පහු කාලෙ නම් අපිට ක්‍රිකට් ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ තේ වල ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා සිලෝන් ටී කියන එකට. ඉතින් මේ සිලෝන් ටී කියන නාමකේ 1150 තිස්සේ ටිකට් එකේ ඇවිල්ලා අද වෙනකොට මිලියන 3-4ක් ජීවත් වෙන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. රටේ ජනගහනයෙන් 4න් එකක් විතර වගේ කියලා. නමුත් තේ කර්මාන්තයේ මෙතෙක් කල ආපු ගමන පසුගිය අප්‍රේල් මාසයේ හින්දා මේක ක්‍රමක්‍රමයෙන් පස්ස රාශියකට ආවා. එක පාරටම
ඕගනික් ටී වලට යන්න ඕන කියලා කොම්පෝස්ට් පොහොර භාවිතය කරන්න කියලා ප්‍රසිද්ධ කරලා පොහොර රසායනික පොහොර නවත්තලා ගැට්ටුවක් ආවා. ඉතින් රසායන පොහොර ටික තියෙන ටික දීලා ටික දීලා පහු කාලන පොහොර ගෙනෙමින් නතර කරා. ඉතින් අපේ දිගට හඬට මං හිතන්නේ කන් දීලා අතිගරු ජනාධිපතිතුමා මොකද මේක ඇත්තටම අපේ ඕගනික් ටී වලට ලෝකේ 100%යි තියෙන්නේ කියලා අපේ වැඩිම රෝගේ රටවල් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ තේ තරව් සමාගම් එක්ස්පෝර්ටර්ස්ලා. ඒගොල්ලෝ කියනවා 100%ක් වගේ තමයි තියෙන්නේ කියලා. මේක පැහැදිලි කරලා දෙන්න. දැන් ඇත්තටම පොහොර ගේනයකට අවසර දුන්නා. අවසර දුන්නාට දැන් පොහොර 1000කට තිවිච්ච පොහොර එකයි රුපියල් 1500කට තිවිච්ච පොහොර එකක් එකපාරට රුපියල් 8500ක් වුණා. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් තේ කර්මාන්තයේ බරපතල තත්යකට ඇවිල්ලා තියෙනවා. දැන් ඇත්තටම මේක අර අප්‍රේල් මාසේ ගත්ත තීරණයේ හින්දා ක්‍රමක්‍රමයෙන් පහත වැටලා ගිය නොවැම්බර් වල ඉඳලා අද වෙනකොට 130ක විතර අඩුවීමක් වෙලා තියෙනවා. 130ක 40ක් විතර තේ නිෂ්පාදනයේ. මේ කර්මාන්තය කාටවත් කරදරයක් නැතුව ගිය කර්මාන්තයක්. මේක විශාල පිරිසක් ජීවත් වුණ රජයට රටට බරක් වෙච්ච නැති කර්මාන්තයක්. මොකද මේ කර්මාන්තයේ විතරයි තේ දළු විකුණනොත් සතිපතා මුදල් ලැබෙන කර්මාන්තයක්. මේක ඇත්තටම වෙන එකක් නිෂ්පාදනය කරලා අපි බලාගෙන ඉන්න ඕන භාණ්ඩය අලෙවි කරන්න. නමුත් මේකේ එහෙම නැහැ. ඒ හදන තරමට අපිට විකුණන්න පුළුවන්කමක් තිබ්බා. ඉතින් මේකේ පොර මේ තත්ත්වයට ඇවිල්ලා අද පොර එක දැන් මාස දෙකකට කලින් තිබ්බ 8000 ගානේ මිල දැන් 12750 කියලා දෙලා තියෙනවා. යූරියා පොර එකක් රුපියල් 18000ක් වෙනවා. ඉතින් මේක අපි රජයේ වගේ කුත්තන්ට සියලු දෙනාටම පැහැදිලි කරා. දැන් පොහොර ගෙනියන්නේ නැහැ. කුඩා තේවත හිමියා පොහොර ගෙනිහිල්ලා පොහොර ඉදමට යොදන්නේ නැහැ. යොදන්නේ නැති එක කර්මාන්තයේ කඩා වැටීමට ලොකු බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකේ දැන් ඇත්තටම ඉතිහාසයේ වැඩිම මිල තමයි දැන් මේ සති දෙකේ තේ මිල තියෙන්නේ ලංකාවේ. මොකෝ එකක් ඩොලර් එක වැඩිවීම ඊළඟට තේ නිෂ්පාදනය අඩුවීම. මේක හින්දා විශාල මිලක් අපිට ලැබෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. කුඩා තේ මත දරගන්න. ළඟ එන සිංහල අවුරුද්දක් එනවා. සිංහල අවුරුද්දට කුඩා තේ හිමියන්ට ලොකු ප්‍රශ්න තියෙනවා. කර්මාන්ත කුඩා තේ හිමිය තියනවා. ඒ මිනිස්සුගේ ප්‍රශ්න ඉන්නේ ඔක්කොම කර්මාන්ත ශාලා හිමියට. ඊළඟට වැඩ කරන කම්කරුවෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේ ගෙවන වැටුපින් ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ මිනිස්සුන්ට අපිට දවස් 25 වැඩ කරන්න දෙන්න විදියක් නැහැ. ඊළඟට කුඩා තේ හිමියට දළු කිලෝ 500ක් කඩපු තැනකට දළු කිලෝ 300ක් විතර එන්නේ. එතකොට ඒගොල්ලගේ මේකේ ජීවිකාව ගෙවන්නේ ඇත්තටම සියලු දේ ආදම් මේව කරන්නේ මේ තේ දළු ටිකින්. ඉතින් කුඩා තේවත හිමියන් දැන් බරපතල ප්‍රශ්නයකට මේකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක දැන් අපිට කියන්න කෙනෙක් නැහැ වගේ ඇත්තටම. ඉතින් මේ අපිට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ අදහසක් ප්‍රකාශ කරන්නම් මේ අම්බෙන්නාලි චේත නාලිකාවට අපි ආරාධනා කිරීම සම්බන්ධව මේ වගේ තත්ත්වයක් උඩ තමයි මේ කර්මාන්තේ පවත්වා යන්නේ. ඉතින් දැන් අපි තේ කර්ම නිෂ්පාදනය ගත්තොත් 1997 ඉඳලා තේ නිෂ්පාදනය වාර්ෂික තේ නිෂ්පාදනය තියෙන්නේ මිලියන 300කට ආසන්න ප්‍රමාණයක්. මිලියන 277ක් 97 තියෙන්නේ. අද අවුරුදු 25ක් ගිහිල්ලා මිලියන 299යි. ඉතින් මේ කර්මාන්තේ ඇත්තටම අපිට ලංකාවට එන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1.5යි. අපි මේක 5-10ක් කරන්න කියලා අපි ගොඩක් අපේ ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිඟීමේ අවශ්‍ය තැන්වලදී හඬ නගලා තියෙනවා. නමුත් මේක ගැන අවබෝධයක් නැහැ. හුඟක් දෙනකොට අහුම්කම් දෙන්නේ. අහුම්කම් දීලා කතා කරලා ගොඩක් වෙලාවට මීටින් වලට ගියාට පස්සේ දැන් දේශපාලන අධිකාරී නම් ඒගොල්ලෝ කියන දේ අපි අහන් ඉඳලා එනවා මිසක් අපි අදහස් ප්‍රකාශ කරාට මං හිතන්නේ ඒවා අහුම්කම් දෙනවා කියලා තරම්. එහෙම අහුම්කම් දුන්නා නම් අද ඇමරිකන් ඩොලර් බිලියන 1.5 අද ලේසියෙන් 5-10ක් කරගන්න පුළුවන්කම තිබ්බා. මොකෝ ලංකාවේ වැඩිම තේ වැවුනේ 1984 2005 කාල සීමාවේ. ඒ වෙලාවේ ඉඩම් රිසර්වේෂන් ඉඩම් තිබ්බා මිනිස්සු ඊළඟට අන්ඩිවයිඩඩ් ලෑන්ඩ් එකේ බෙදානේ වෙනකොට සියලු ඉඩම් හැම තැනම තේ වැව්වා. සබ්සිඩි කරන්නේ නෙවෙයි තේ වැව්වේ. ඒ කාලේ මට මතකයි අයිරා පොලි 33ක් තිබ්බි. පොලි ණය පොලි තිබ්බ 24ක්. නමුත් තේ අක්කරයක් වවන්න පුළුවන්කම තිබ්බ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලකට. ඉතින් ඒක හින්දා මිනිස්සු ගොඩාක් තේවත් හිමිය පුළුවන් තරම් තේ වැව්වා. තේ වවලා ඇත්තටම ආදායමුත් අතට ආවා. ඒ ආදායමුත් අතට ඇවිල්ලා
ඒ ආදායම තමයි මේ දැන් අපි දකුණු පළාත සබරගමු පළාත තියෙන පළාත් සියලු දෙනෙන් බැලුවොත් ඒ හැම කෙනෙක්ම මේ කර්මාන්තයෙන් නූපන් දරුවා ඉඳලා විශාල පිරිසක් ජීවත් වෙන කර්මාන්තයක්. මොකද විශේෂය වෛද්‍යවරු ඉංජිනේරුවරු ව්‍යවසායක බිහි කරන්න ලොකු දායකත්ව කර්මාන්තයක් මේක. ගම් වල ගත්තොත් බයිසිකලයක් තිබ්බේ නැහැ. මම දෙනියායි මගේ උපන් ගම. වටේම තේවතු. ගමට මම හිතන්නේ මේ බයිසිකලයක් තිබ්බේ. මෝටර් සයිකලයක් තිබ්බේ නැහැ. බයිසිකල ඒ කාලේ තියන්නේ. නමුත් ව්‍යාපාර වලට ගන්න වාහන තිබ්බා. නමුත් අද හැම ගෙදරකම බයිසිකලයක් කාර් එකක් ගියක් දොරක් හදාගත්තා නම් ව්‍යාපාරයක් ගොඩ නැගුණා නම් සේරම කරලා තියෙන මේ කර්මාන්තය. මෙච්චර කරපු කර්මාන්තයක් අද මේ කිසි ප්‍රශ්නයක් නැතුව අද ලොකු ප්‍රශ්නයකට පුහුණු දීලා තියෙන මේ කර්මාන්තය. එතකොට ඒ කාලේ මිනිසුන් ලාභයක් තිබ්බා. අපි වියදම් කරාට අපි ණය මුදලක් බැංකුවෙන් ගන්නකොට අපි තීරණය කරනවා අම්බල් දවසේ ගෙවන්න පුළුවන් කියලා. ගියක් හදන්න ගත්තොත් අපි මේ බැංකුවත් විශ්වාසයක් තියෙනවා. ඉතින් එහෙම තැනක තියෙද්දි අද මේ කර්මාන්තේ විශාල පස්සකට මුණ දීලා තියෙනවා. ඒ පාවිල තියෙන මේක ඇත්තටම නිෂ්පාදන වියදම් වැඩි ආදායම අඩුයි. ඒ තත්ත්වය තමයි මේ බරපතල පස්සට තත්ත්වෙට තියෙන්නේ. ඉතින් මේ තත්ත්වේ මේක රටේ ඉන්න ප්‍රධාන අය මේක තීන්දුවක් අරගෙන ඇත්තටම දැන් අපි කියන්නේ මේ පොහොර මිල අධික වැඩි කියලා. අපිට මේ අවස්ථාවේ කොරෝනා පස්සකට මම හිතන්නේ 2020 ඉඳලා අද වෙනකොට රජයේ විශාල පස්සකට මුහුණ දීලා තියෙනවා. අපිට මේ පස්සට මුහුණ දෙන්න නම් මීට වඩා මේකට ඇහුම්කන් දෙන්න ඕනේ කියලා ඉස්සර වෙලාම. ඇහුම්කන් දීලා මේ වගේ තීරණ ගන්නකොට එක මේසයකට ගේන්න ඕන. එක මේසයකට ගේන්න ඕන තේ කුඩා තියුත් හිමියන්ගේ වල සමිතිය වල ඉන්න ඒ නියෝජිත මහත්වරු. තේ කර්මාන්ත ශාලා ඉන්න හිමියන්. තේ තරවකාර සමාගම්. ඊළඟට මේකට අදාළ නිලධාරීන් අවශ්‍ය නිලධාරීන්. මැති අමතු දේශපාලන අධිකාරීන් දෙනකොට මේ වගේ එක මේසයකට ගෙනහල්ලා මේ තීරණ සාකච්ඡා මේ 3-4 පාරක් සාකච්ඡා කරලා සුදුසු තීරණයක් ගත්තනම් මේ කර්මාන්තර මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. අද ඇත්තටම අද මේ බරපතල හානියක් තියෙන්නේ මේ දැන් පහුගිය දවස්වල මේ 2015න් පස්සේ හොඳම දේශගුණයක් තිබ්බේ 2020 නමුත් අපිට අවශ්‍ය භාවනාව ගන්න බැරිනවා. නමුත් හැමතිස්සෙම මේකේ නිලධාරීන් මට පේනවා මේ රජය නොම ගවනවද කියලා. තොරතුරු ඇත්තටම මේ හරි තොරතුරු දෙන්නේ නැහැ. මේක මේ වගේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා තොරතුරු රටට කියන්නේ රජයට කියන්නේ. ඒ කියලා මේක ඇත්තටම මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් අද මේ කර්මාන්ත මෙතනටපත් වෙන්නේ නැහැ. දැන් බැලුවම අවුරුදු 25කටම තියෙන එකම නිෂ්පාදනය. අවුරුදු 25කට. දැන් වෙන රටක නම් මේ කර්මාන්තය ඇත්තටම අද මේක දෙගුණයක් කරලා. ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වෙනවා නම් අද ඒක 5-10 කරන තැනට ගෙනහල්ලා. අද මේක විශාල පිරිසක් ජීවත් වෙන්න මාර්ග හදලා තියෙනවා. ඉතින් නමුත් අවුරුදු 25කට දිනුවක් නැති කර්මාන්තයක් නැත්තටම මේ දැන් බැලුවොත් අපිට මේ නැවත වගා මං කිව්වේ 1984 2005 කාල සීමාවේ වැඩිම ලංකාවේ තේ වැවුනේ කියලා. පීපී ගහක වායුව අවුරුදු 20යි. තේ ගහගෙන පළදා ලබන්න පුළුවන්. ඉස්සර තිබ්බ ඇට තේ. ඒවා අවුරුදු 60ක් 100ක් කරන්න පුළුවන්. නමුත් පළදාව අඩුයි. ඒකට තමයි අලුත් ප්‍රභේද හඳුන්වලා දෙන වීපී ගහක් හඳුන්වලා දුන්නේ. ඒතකොට අවුරුදු 5ක් අවුරුදු 20ක් මේ පළදා ලබන කර්මාන්තයක අපි තේවවල අවුරුදු 5ක් 15ක් අතර තමයි හොඳම පළදා ලබන්න පුළුවන්. ඊළඟට තියෙන අඩුවීම. එතකොට අපි අවුරුදු 10කට කලින් මේ තේවගාව මීට වඩා මේ අහුම්කන් දීලා මොකෝ ලංකාවට මහා විශාල ප්‍රොජෙක්ට් ගෙනල්ලා එක ඒවා ව්‍යාප්ති පටන් ගන්නවා. මේකත් එහෙම ව්‍යාප්තියක් තමයි මේක. මේක විශාල ව්‍යාප්තියක්. මේ කියන්නේ මේකේ මිලියන් 3-4ක් ජීවත් වෙනවා කියන්නේ එසේ මෙසේ කර්මාන්තයක් නෙවෙයි. මේකත් මහා පරිමාණ ව්‍යාපාරයක් කරන්න ඕන. මේකෙන් රජයෙන් සල්ලි බන්න නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ කර්මාන්තය අපි දියුණු කරලා අපි රජයට ලොකු සේවයක් කරන්න ඕනේ. දැන් බැලුවොත් අපි මේ කර්මාන්තේ අපේ කඩාගෙන වැටුනොත් මේ බර රජයට එන්නේ. ඒතකොට රජය ලොකු පස්සකට මුණ දෙනවා. ඉතින් ඒකින්ද මේකට දැනුත් ප්‍රමාද නැහැ. මේකට අහුම්කන් දීලා මේ කර්මාන්තේ ගොඩනගන්න මේව කරනොත් අද තියෙන මේ ඩොලර් ප්‍රශ්නෙට මේවා දීර්ඝ කාලන වැඩ. මේක මොකද වෙලා තියෙන්නේ? දැන් බැලුවත් අපේ රජවල් ගොඩාක් ඒවා කල්පනා කරන්නේ මේ ඡන්දේ දිනුවන් පස්සේ ඊළඟ ඡන්දේ දිනා ගන්න කොහොමද කියලා.
එහෙම නෙවෙයි වෙන්න ඕනේ. මේ රටේ සම්පත් දිනු කරන. අපිට ස්වභාවයෙන් ලැබිච්ච සම්පතක් තියෙනවා. ඒක තමයි මාස 12න් පළදා ලබන්න. මොකද වෙලා තියෙන්නේ අපි කොළඹින් පිට වුණාන් පස්සේ පැය 5ක් ඇතුළත අපිට හිම වැටෙන්නේ නැතුණාට ඕනම දේශගුණයකට යන්න පුළුවන්. ඉතින් අපිට එහෙම සම්පතක් ලැබිලා තිනවා. නමුත් ඒ සම්පත් වලින් අපි හරියට ප්‍රයෝජන ගන්න ඒක තමයි අපිට බරපතල පස්සයක් කියලා තියෙන්නේ. අපි ඉදිරියටත් මේක කාගත්තලා තීරණයක් කරගත්තොත් මම හිතනවා මේක ඇමරිකන් ඩොලර් බිලියන 5000 ගේන්න ලේසි නෑ කියලා. හොඳයි අපි හොඳ පූර්විකාවක් නැත්නම් හොඳ ආරම්භයක් ප්‍රවේශයක් ලබා ගත්තේ අපේ වැවිලි ආර්ථිකයට මොකක්ද දැන් සිද්ධ වෙලා තියෙන කාරණේස් ගැන කතා බහ කරද්දී ඇත්තටම කොයි පැත්තටද මේක දැන් ඇදමින් පවතින්නේ කියලා. දැන් අවුරුදු 25ක් තිස්සේ අපේ පළදාව පිළිබඳව කතා කරොත් නැහින් ලැබෙන අස්වැන්න පිළිබඳව කතා බහ කරොත් බොහොම පොඩි වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක පොඩ්ඩක් පල්ලෙහාට බැලලා මිසක් මේ උඩට ගිහිල්ලා නැහැ මේ පළදාව පිළිබඳව නැත්තම් අපි ලබා ගන්න ප්‍රතිඵලයේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ අපේ ලයනල් හේරත් මහත්මයා මේ ඔබතුමා ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ සභාපති. දැන් වැඩි වශයෙන් ඔබතුමන්ලා නියෝජනය කරන්නේ මේ කුඩා තේ වතු හිමියන්ව. ඒතකොට දැන් තියෙන තත්ත්වෙත් එක්ක බැලුවාම ඔබතුමන්ලා මුහුණ දීලා තිබෙන බරපතල අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මේ විදියට අවුරුදු 25ක් තිස්සේ ඔබතුමන්ලාගේ පළදාව නැත්තම් මේ නිෂ්පාදනය අවරෝහණ ක්‍රමයට යනවා මිසක් මේ ආරෝහණ ක්‍රමයට යන බවක් පේන්නේ නැහැ. කොතනද එතකොට මේ තියෙන ගැටලුව තියෙන්නේ? ප්‍රසන්න දිනදාස මහත්තයා මේ සම්බන්ධව උඟක් ආවරණය කෙරුවා. මං වෙන පැතිකඩක් ගත්තොත් මේ මිලියන 300 දැන් අවුරුදු ගාණක් ඊට ඒක දෝලණය වෙනවා අඩු වෙනවා වැඩි වෙන්නේ නැත්තේ මේවට රජයේ අනුග්‍රහය දක්වන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඉන්නවා. ඒකට නොඑක් ආධාර ලැබෙනවා කුඩා තේ වැවිලි හිමියන්ගේ ඒගොල්ලන්ගේ වගාව දියුණු කරන්න. මට පේන්නේ එතනට හරියට ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙලා නැහැ. අවධානය යොමු වුණා නම් මීට වැඩිය අඩුම ගානේ මිලියන 10ක්වත් වැඩි වෙන්න ඕනේ මේ නිෂ්පාදනය. එතකොට මේ ඒකට සල්ලි වේදන් වෙලා නැහැ කියන්න බෑ. ඒවට ඇත්ති වෙන්න ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේ අධීක්ෂණය තමයි තියෙන දුර්වලකම. එතකොට ඒ අතරතුර දැන් අපි පෞද්ගලික තේ කම්මල් හිමියන්ගේ සංගමය ගත්තොත් අපි දැඩි දඩු හීනතාවයේ අර්බුදයක පවතිනවා. දැඩි තරඟයක් තියෙනවා. ඒකෙන් අපේ නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඒකට තව හේතුවක් තියෙනවා. දැන් 1994 නැත්නම් 94 වල RPC ඒ කියන්නේ පෞද්ගලික ඒගොල්ලෝ පෞද්ගලිකකරණය කෙරුවට පස්සේ සමාගම් 22කට මේක බෙදලා දුන්නා. බෙදලා දෙනකොට තිබුණු අක්කර ප්‍රමාණයයි තේ නිෂ්පාදනයයි බලනකොට ඒක එන්න ඒගොල්ලන්ගෙත් අඩු වෙලා තියෙනවා. එතන මේ ગેප් එක නවත්තලා තියෙන්නේ කුඩා තේ හිමියන්ගෙන් තමයි. එතකොට ඒගොල්ලන්ගේ දැන් අපි ඉන්නේ 175ක් කුඩා තේවල් හිමියන්ගේ නිෂ්පාදනය මිලියන 300න්. අනික් අපි කියමුකෝ 170ක් කියලා. ඊටු 30 රාජ්‍ය වැවිලි රාජ්‍ය නෙමෙයි පෞද්ගලික වැවිලි සමාගම අර 22ක. ඒගොල්ලන්ගේ දායකත්වය තියෙන්නේ 30යි. එතකොට ඉඩම් ප්‍රමාණය ගත්තොත් ඒකේ අනිත් පැත්ත 60යි 40ක් වගේ තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඉඩම් ප්‍රමාණය ගත්තොත් 100ට එම නේ දිනදාස මහත්තයා 60ක් 40ක වගේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඵලදායීතාවය ඒගොල්ලන් හොඳ ඵලදායීතාවයේ තියෙන ශ්‍රේෂ්ඨ ඒක බලාගෙන ඉඩම් ප්‍රමාණය අඩු කරගෙන යනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ තේ කර්මාන්ත ශාලා වලට තියෙන දළු අඩුපාඩුව මේ කුඩා තේ හිමියන්ගේ දළු වලිනුත් යම්කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ කඩා ගන්නවා. ඇත්තටම ඒගොල්ල රජයක් වශයෙන් බලන්න ඕනේ ඒගොල්ලන්ට ඉඩම් ඔක්කොම ෆැක්ටරි ඒවා දීලා තියෙනවනේ ඒගොල්ලන් ඒවත් අධීක්ෂණය කරලා ඒගොල්ලන්ගේ දළු වවැලි ප්‍රමාණය වැඩි කරා ගන්න බලන්න ඕනේ. දැන් මේගොල්ලෝ මේ RPC වතු වල දළු අඩු කරලා ඒගොල්ලෝ කුඩා තේ හිමියන්ගේ දළු ගන්න යනකොට පෞද්ගලික තේ කර්මාන්ත හිමියන්ගේ ෆැක්ටරි වලට දළු උණතාවයක් තියෙනවා. ඒකින්ද එතන ලොකු අර්බුදයක් තියෙනවා. අපේ කර්මල් හිමියන්ගේ පැත්තෙන් බැලුවොත්
නිෂ්පාදන වියදම එතකොට අනික් සියලුම කරුණු ඒකට බලපානවා. ඒ අතරතුර දැන් අපි දැන් ගත්තොත් දැන් තේ මිල මේ වෙලාවේ ඩොලර් එක රුපියල ආව ප්‍රමාණය කරලා ඉඳලා සැලකිය යුතු ප්‍රමාණයක් තේ මිල වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ අතින් අනිත් පැත්තෙන් අපේ තියෙන අපිට යොදවන්න තියෙන ද්‍රව්‍ය වලත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි තේ ඇසුරුම් භාණ්ඩ ගත්තොත් ඒ කියන්නේ තේ බෑග් එක ඒව පවා අධි ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට කුඩා තේවල් හිමියන්ගේ පැත්තෙන් බැලුවොත් දැන් තේ මිල දළු කිලෝ එක රුපියල් 140යි 50යි කිව්වත් දැනට පවතින මේ මාර්තු මාසේ ඒ මනුස්සයට දළු හාල් කිලෝ එකක් ගන්න බැරි තත්යකට ඇවිල්ලා ඉන්නවා. නමුත් දැන් මාස 7-8කට පස්සේ සාමාන්‍යයෙන් දළු කිලෝ එකක් විකුණලා හාල් කිලෝ එකක් ගන්න පුළුවන් තත්යක තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ගැප් එකක් තියෙනකොට මේ කුඩා තේ වතු හිමියොත් මේක අතහැරලා වෙන වගාවකට යන්න පුළුවන්. ඉතින් ඒක රජයේ අනුග්‍රහයෙන් මේක උපරිම මේකට මේ ගැන හොයා බලලා මේකට මොනවද තියෙන අඩුපාඩු බලලා ඒ කුඩා තේ වල හිමියන් මේකෙන් ඈත් වෙන එක නවත්ත ගන්න ඕනේ. ඉතින් ඒකට මේ පෝර ප්‍රශ්නේ ජනදාස මහත්තයා ඒක දීර්ඝ වශයෙන් කිව්වා. ඒක දැඩි ලෙස බලපෑවා අපිට. ඒක මොකද අපි ඒකට සූදානම් වෙලා හිටියේ නැහැ. සූදානම් වෙලා හිටියේ නැතුව එක පාට මේක දාපම මිනිස්සු ටිකක් ඒකට කොම්පෝස්ට් හදන්න හරි ඒකට පුරුදු වෙන්න කාලයක් තිබුණේ නැහැ. නමුත් ඒ අපිට තේ පරිශන ආයතනයනොත් ඒ ගැන අපිට හරියට උපදේශයක් දීලා තිබුණේ ඒව යොදන ක්‍රම. ඉතින් ඒතනත් අපිට දළු මේ 2021 දිනදාස මහත්තයා කිය වගේ තිබුණු හොඳ දේශගුණයේ හින්දා අපිට මිලියන 300ට වැඩිය 310ක් කරන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව අපිට අහිමි වුණා. ඉතින් ඒවා බලලා අපිට මේක අපි සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ අපි රජයට හැමදේම අපි රජයෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් අපේ පහසුකම් සපයලා දුන්නා නම් අපේ වැඩ කටයුතු කාටත් කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට මම දැන් තරේ කියා සිටින්නේ දැන් වැවිලි සමාගම් වලටත් මේ ගැන අධීක්ෂණය කරලා ඒගොල්ලන්ගේ නිෂ්පාදනය වැඩි කරලා ඒගොල්ලන්ගේ නැත්තම් ඉඩම් වගා කරන්නේ නැත්තම් ඒවා රජය ගන්න නෙමෙයි ඒක බදු දෙන්න යම් කිසි ක්‍රමයක් යොදලා කුඩා තේ හිමියන්ගේ කුඩා තේ වතු මේ ස්මෝල් හෝල්ඩර්ස්ලට ඒක දීලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන එක ප්‍රයෝජනයි කියලා හිතනවා. දැන් මහා පරිමාණයේ වතු වල ඒගොල්ලන්ගේ අර තියෙන ඉඩම් ප්‍රමාණයට සාපේක්ෂව ඒගොල්ලන්ට හම්බෙන දළු ප්‍රමාණය අඩුයි. ඒතර ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ දැන් ඒගොල්ලෝ පෞද්ගලික අංශය වුණාම ඒගොල්ලන් එක ෆැක්ටරි එකකට ෆැක්ටරි 3ක් විතර වහලා එක ෆැක්ටරි එකකට දළු ගන්නවා. ඒතර ඒ ෆැක්ටරි ඒගොල්ලෝ බදු දෙනවා. බදු දුන්නාම ආයේ ඒගොල්ලෝ දළු එකතු කරන්නේ කුඩා තේ. ඒතර මේ අපි පෞද්ගලික තේ හිමියන්ට ඒකත් දැඩිව බලපල තියෙනවා. ඒවට රජයේ අධීක්ෂණය මදි. ඉතින් ඒ වගේ කරුණු තමයි ඊළඟ වටේ මම ඉතුරු ටික මම ඔබතුමාට පැහැදිලි කරන්නේ. ස්තුතියි. අපි කතා බහ කරන මාතෘකාව අද දිනේ අපේ වැවිලි ආර්ථිකයට මොකද වෙන්නේ නැත්නම් මොකද උනේ කියන කාරණය. මානපිරු මහත්මයා ඔබතුමා තේ නිෂ්පාදක උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. අභියෝග රසක් තිබෙනවා දැන් මේ මොහොත වෙන විට අපේ තේ කර්මාන්තයටත්. ලේසි පහසු වෙන්නේ නැහැ. මොකද අපි විතරක් නෙමෙයි ලෝක වෙළඳපොළට තේ සපයන සැපයුම් කරුවෝ බවට පත් වෙලා ඉන්නේ. අපේ තේ වලට හොඳ පිළිගැනීමක් තිබෙන බව ඇත්ත. නමුත් අපි කොයිතරම් දුරට ලෝක වෙළඳපොළ තුල අනිකුත් රටවල් සමග තේ නිෂ්පාදනය අපේ සමගාමීව යෙදී සිටින අනිකුත් රටවල් සමග තරඟ කරන්නට අපි කොයිතරම් දුරට ලෑස්ති වෙලා ඉන්නවද? දැන් මෙතුමන් අපේ ජිනදාස මහත්මයා කිව්වා වගේම හේරත් මහත්මයා කිව්වා වගේම ප්‍රශ්න තිබෙනවා. පොහොර පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඊළඟට මේ නිෂ්පාදනය වැඩි කර ගැනීම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඒතර ඔබතුමන්ගේ පැත්තෙන් අරගෙන බලුවොත් එimhe අපි මේ අපේ තේ වලට තවත් වැඩි ඉල්ලුමක් ඇති කර ගන්නට පුළුවන් වෙන පසුබිම හදා ගන්නට ගුණාත්මක භාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. ඔව් මුලින්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සියත ආයතනයේට මේ අර්බුද අවස්ථාවේ මාධ්‍යයක් ඇත්තටම මේ සුවිශාල කර්මාන්තෙට නැහැ. මේ අර්බුදේ මේ දක්වා එනකොටත් එන්නේ ඉස්සෙල්ලත් මේක ප්‍රචාරය කරගන්න මාධ්‍යයක් තිබුණේ නැති අවස්ථාවක සියත මීට කලිනුත් අපි දුටුවා වැඩසටහන් කීපයක් මෙහෙව්වා. ඒ ගැන පළවෙනිම ස්තුතිවන්ත වෙනවා.
කරු මහත්මයා මේ මම වෙනම ප්‍රදේශයකට යන්න කැමති. මම තේ නිෂ්පාදක උපදේශකෙක් හැටියට මේ ලංකාවේ තේ වැවෙන කලාප රාශියක කලාප පහෙම උඩ රට පහත රට මැද රට සංචාරය යෙදෙනවා. මගේ රැකියාව මට ආශිර්වාදයක් වෙලා තියෙනවා ඒක යෙදෙන්න. ඉතින් ඇත්තටම මේ තේ කර්මාන්තයට කියන එක අර්බුද අලුත් නෙවෙයි. තේ කර්මාන්තය කියන්නේම අර්බුද රාශියකින් පිරිච්ච කර්මාන්තයක්. ඒ වගේම තමයි මේ තේ කර්මාන්තයට අර්බුද එන්නේ ඉස්සල්ලා අපි මම වෙනත් මානයකට යනවා කියලා කිව්වේ අපි මේ නොයෙකුත් අපි වැඩසටහන් බලනකොට අපිට පේනවා මේ තේකට දායකත්වය දෙන සුළු ජනතාවට බිම්මට්ට මේ ජනතාවට ඒ ජනතාවට තේරෙන භාෂාවෙන් යමක් කිව්වොත් වටින්න කියලා මම හිතනවා. මොකද මේ වෙනකොට තේ කර්මාන්තය ඒ වගේම කර්මාන්තයේ යෙදෙන්නන් වගාකරුවන් ගොවියන් ඒ කම්කරුවන් සියලු දෙනා අවිනිශ්චිත තත්ත්වයක ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ ආදායම වියදම බැරපත අරගෙන බලද්දී මේක හැර යනවද මේක ඉන්නවද කියන ගැටලුවක ඉන්නවා. ඉතින් අපි බලපුවහම ඉතිහාසයට ගියාම දෙවනි ලෝක යුද්ධ සමයේත් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තේ තිබුණා. ඒ වෙලාවේ මම හිතන්නේ විතාණිහිතියේ රජතුමා මේ හිටපු ආණ්ඩුකාරතුමාට කියලා තේ පාලනයක් ගෙනාවා. ඒ කාලේ මේ පණක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපිට නොඑක අවස්ථාවේදී මේ වසර 150ක් පිරෙන තේ කර්මාන්තේ සුන්දරව ගලාගෙන ආවේ නැහැ කළු මහත්තයා. හැම වෙලේම ගස්තන ඒ වගේම කැරලි කෝලාහල යුද්ධ පාරිසරික හේතු නොයෙකුත් ලෝකේ කඩාගෙන වැටීම එක තමයි මේ තේ කර්මාන්තය ආවේ. හැබැයි කෙසේ වුණා මේ තේ වගාව අපිට සුදු ජාතිකයන් තිලින කරා අපිට විශ්වයේ දුන්න තෑග්ගක් තමයි මේ තේ කර්මාන්තය. මේ තේ කර්මාන්තයේ සුදු අධිරාජ්‍යවාදී මහතුරු අපිට තිලින කරත් එක්කම උන් මේ තේ ගස ඇඳුනුවේ තේ දැල්ල ඇඳුනුවේ ග්‍රීන් ගෝල්ඩ් කියලා. කොළ පාට රත්තරන් කියලා. ඊට පස්සේ බ්ලැක් ටී ඇඳුනුවේ කොළ පාට බ්ලැක් ගෝල්ඩ් කියලා. කොළ පාට අදටත් ඒක වළංගුයි. මේක ධනපති ප්‍රභු වගාවක් විදියට තිබිලා ඒක අධිරාජ්‍යවාදී වගාවක් විදියට තිබිලා ඊට පස්සේ දේශීය ධනපති පන්තියේ වගාවක් විදියට තිබිලා අද වෙනකොට මේක දිස්ත්‍රික්ක 14ක ග්‍රාමීය ජනතාව තේ වැවෙන දිස්ත්‍රික්ක 14ක ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක 14 ආර්ථිකය පෝෂණය කරන ගමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථිකයට හෘද ස්පන්දනයේට ඩොලර් සපයන ප්‍රධාන මාතෘකාවක් කියලා තියෙනවා මේ තේ වගාව තේ කර්මාන්තය. ඒ වගේම තමයි මේ තේ කර්මාන්තයේ නියැලෙන්නම් මේ මහ පොළොවට බරක් නැහැ රටට ණයක් නැහැ. ඒ වගේම රජයට හිස රදයක් නැහැ. ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලන්න ලිප්ටන් වටරවුමට ඇවිල්ලා උද්ඝෝෂණ කරලා කවදාවත් ඉල්ලීම් දිනා ගන්න නැතුව ග්‍රාමීය මට්ටමේ ඉඳලා ඈත දුෂ්කර කඳුකර ප්‍රදේශවල ඉඳලා මේ රටේ ආර්ථිකයට තේ ආර්ථිකයට දායකත්වයක් දෙනවා. ඒ වගේම තමයි දැන් අද තේ ආර්ථිකය ගැන අපි කතා කරගෙන යනකොට අපි බිලියන ගණන් වලින් කතා කරනවා ඇමරිකන් ඩොලර් ගණන් වලින් කතා කරනවා මේක සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි 2020 වර්ෂේ තේ කිලෝ මිලියන 265ක් අපනයනය කරලා රුපියල් කෝටි 23000ක් ගෙනල්ලා තියෙනවා. රුපියල් කෝටි වලින් 23000ක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම 21 වර්ෂ වෙනකොට අපි තේ කිලෝ මිලියන 285ක් අපනයනය කරලා කෝටි 26300ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු කරලා තියෙනවා. ඒකට මේ දැවැන්ත මුදලක්. ඒ වගේම කැලුම් මාත්‍යේ මේ තේ කියන එක හරි සුන්දර අසීරු එකක් නෙවෙයි. දැන් සාමාන්‍ය කතාවක් තියෙනවා කිකිලි විතරේ දාපුවාම පුඩින් කන්නත් පුළුවන්, ඔම්ලට් කන්නත් පුළුවන්, කේක් කන්නත් පුළුවන් කියලා. ඒ වගේම තමයි මේ රන්දවටන වල දවටලා මේ තේ පිටරටට ගියාට මේ ශේත්‍රයේ ලොකු අඳෝනාවක් ඇතුලේ කාටවත් ඇහෙන්නේ නැති පීඩිත පන්ති අතරෙත් විශේෂයෙන්ම දැන් නිෂ්පාදකයත් ඉන්නේ මේ වෙලාවේ මේක මොනවද කරන්නේ යනවද නැද්ද කියලා කර්මාන්තේ ඉන්නවද කියලා අවිනිශ්චිත තැනක. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ සරල සිංහල භාෂාවෙන් මේ හැම මාධ්‍යයකින්ම ධනාත්මකව මේ මිනිස්සයා නැගී සිටවන්න. මේ මිනිස්සයා කවදාවත් මේ තේ ලෝකේ නැති වෙන්නේ නැහැ. ඒකට මේ අර්බුද එනවා, අර්බුද නැති වෙලා යනවා, අර්බුද පහ වෙලා යනවා. ඒත් තේ ඕනේ වෙනවා ලෝකෙට. මේ තේ කියන පානයට ලෝකේ වතුරට අමතරව බොන එකම පානය තේ. මේකට විකල්ප පානයක් නැහැ. අනික මේ තේ කියන පානය ඔරලෝසු කටුව ඕනෙම කැරකෙන වෙලාවක පානය කරන්න පුළුවන්. අපි දැක්කා දැන් මෑත භාගයේ යනවා යුද්ධයක් රටවල් දෙකක් අතර රුසියාව සහ යුක්‍රේනය අතර. අපි ජාත්‍යන්තර නාලිකා වලින් දැක්කා යුක්‍රේන රුසියාව සොල්දාදුවෝ මේ මිසයිල් තියාගෙන ඉන්නවා. මේ දවස්වල වින්ටර් ඒ රටවල් වල ඒ සීත සීමාවේ ඉඳලා තේ කෝපයක් අතේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ තේ කියන පානය සපත්තු මාන මිනිස්සයා, ගල්වලේ මිනිස්සයා, ඒ වගේම ඕනම රෝගියෙකුට බොන්න පුළුවන්. අද උටත් එලිසබෙත් මහරජුණගේ ආහාර මනුපතේ තියෙන පානයක්, ආහාර ද්‍රව්‍යයක්
සෞඛ්‍යමය ජනක පානයක්, උත්තේජන පානයක්. ඒ නිසා මේ තේ පානය ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් මේක කඩාගෙන වැටුණු මේ මිනිස්සු නොසිතූ වෙලාවක ගැටිච්ච අර්බුදෙත් එක්ක මිනිස්සු තේ ගොවියන් තේ කර්මාන්තයේ නියැලෙන්නම් දැඩි විපක්ෂිත භාවයකට ඉන්නවා. අපි සංචාරය කරනකොට දකින්නවා ගොඩාක් පළාත්වල කුරුඳු අවන්න ලෑස්ති වෙනවා, වෙනත් භෝග වලට යනවා. ඉතින් අපිත් ඔවුන්ගේ ඉල්ලා සිටිනවා ඒ තත්ත්වයට යන්න එපා කියලා. දැන් කැලු මාතේ සාමාන්‍යයෙන් දළු කිලෝ එකක් කියපුවහම දළු අංශු අහු වෙනවා 850ක් 1000ක් විතර. සාමාන්‍ය දෛනිකව දළු නෙලන මහත්මයෙක් හෝ මහත්මියක් දළු කිලෝ 20ක් අත්තමකට නෙලනවා. දැන් 850 ඒවා 20ක් බලන්න 1000ක් විතර වෙනවා. එතකොට මේ සිව්මැලි දෑතින් මේ අත්වලින් මේ අත පිරිමදිනවා ඒ දැල්ලේ. දැන් මං හිතන්නේ දැන් මේ දවස්වල අපි ගියාම මේ දළු කිලෝ 20ක් නෙලා ගන්න බෑ. සමහරලාට මේ අත්වල නූල් බැඳගෙන එහෙම නැත්නම් අතේ කෙකි පීයක් තියාගෙන මොකද මේ පුහොර නැති නිසා මේ දැල්ල අර සුමට විදිහට නෙලෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු බොහොම අසීරුවෙන් තමයි මේ ඵලදායීතාවය නෙලා ගන්නේ. ඒකට ඉලක්කගත ඵලදායීතාවයක් නැහැ. අද මේ ධාරිතාව අඩු වෙන්න ප්‍රධානම හේතුව ඒක තමයි මිනිසුන් පොඩි පසුබැස්මක් ඒව නැත්නම් මේ අස්වැන්නේ අඩුවක් කර්මාන්ත ශාලාවලට ධාරිතාවවල අඩුවක් මේ තේ ක්ෂේත්‍රයේ පවතින. ඉතින් ඒ නිසා මේ අපි බලන්න ඕනේ මේකවල කොහොමද නංගන්නේ කියලා. ඉතින් මේ තේ වලට සඳහා ආයතන කීපයක් තියෙනවා. රාජ්‍ය ආයතන තියෙන රාශියක්. රාජ්‍ය ආයතන 7කට වැඩි තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික සමිති සංවිධාන තියෙනවා 7ක් ඔක්කොම 14ක් විතර තියෙනවා. හැබැයි මේ එකක් සියලු දෙනා එක ගමන් මාර්ගවල ගියාට අපිට ජාතික ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් නැති කර්මාන්තේ. අපි සලසා ගන්න ඕනේ මේ වගේ මාධ්‍ය ආයතන අරගෙන ඒ කියන්නේ කුඩා තේ වතු හිමියා කුඩා තේ වතු තේ වවන්න ඒ වගේම තේ ක්ෂේත්‍රේ නියැලෙන්න ඔහු ධෛර්යය කරමින් මේ අර්බුදේ తాවකාලික අර්බුදයකින් අපි ගොඩ එන්නේ කෙසේද කියලා පිළිතුරු සොයමින් කටයුතු කිරීම තමයි මේ වෙලාවේ හොඳම යෝජනාව කියලා මම යෝජනා කරනවා. ස්තුතියි. අපි අද කතා බහ කරමින් සිටින කාරණය මම හිතන්නේ ඔබට වඩාත් සමීප කාරණයක්. මොකද ඔබ තමන්ගේ ජීවිත කාලය තුළ තේ එකක් නොබිව කෙනෙක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෙක් විදිහට බැලුවොත් එහෙම. ඒ වගේම ආගන්තුක සත්කාරයේ ප්‍රමුඛ තැනක ඉන්න අපි ඕනම කෙනෙකුට දේශ විදේශ ඕනම කෙනෙකුට අපේ ගෙදරට ගොඩ වුණාම තේ එකක් නොදී ඉන්න අයත් නෙමෙයි. ඕනම වෙලාවක අපි එකට එකතු වෙලා වැඩක් කරනකොට නැත්තම් කතා බහ කරනකොට විනෝදයෙන් ඉන්නකොට උනත් තේ එකක් බොමුද කියලා අහන එක අපේ සිරතැබ් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ සුන්දර නැත්තම් අපිව රස ගන්නවන අපිව පිනවන මේ තේ කර්මාන්තයේ පිටිපස්සේ තියෙන කතාව එච්චර සුන්දර කතාවක් නෙවෙයි. අද වැවිලි ආර්ථිකයට මොකද වෙන්නේ කියන කාරණේට අපි හරි උත්තරේ තෝරා ගන්නට මේ කතිකාව කරගෙන යන අතරේදී වඩාත් අවධානය යොමු කරන්නනේ මේ තේ කර්මාන්තය පිළිබඳවයි. සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබාගෙනම කතිකාවට නැවත යමු වෙන්න. අපි වගේ රටකට යටත් විජිත පාලන සමයේදී ලැබිච්ච හොඳම දායාදයක් විදිහට තමයි මේ තේ කර්මාන්තය අඳුනලා දෙන්නට පුළුවන් වෙන්නේ. හැබැයි අපිට කොයිතරම්නම් අය විදේශිකයන් නැත්නම් සුදු ජාතිකයන් මේ කර්මාන්තය පවර්ලා ගියත් එතනින් එහාට එතනින් ඉස්සරහට දශක 7කට වැඩිය අපි නිදහසේ ගත කරන මේ කාල සීමාව තුල යටත් විජිත පාලනයේ නිදහස් වෙච්ච කාල සීමාව තුල කොයිතරම්නම් අපි මේ තේ කර්මාන්තය දියුණු කරන්නට මේක මේ රත්තරන් වගේ කර්මාන්තයක් මේ මෙතුමන්ලාමයි කිව්වේ රත්තරන් වගේ කර්මාන්තයක් මේ කර්මාන්තයෙන් මේ කොයිතරම්නම් පල නෙලා ගන්නට අපිට පුළුවන්කමක් ඇති වුණාද කියන කාරණේ. දැන් නිකන් හිතලා බලන්න රටක් සංවර්ධනය වෙනකොට අවශ්‍ය වන බොහෝ කාරණා යටිතල පහසුකම් පිළිබඳව කතා බහ කරද්දී මේ ගොඩක් දේවල් ලැබිලා තියෙන තේ කර්මාන්තේ නැත්නම් වැවිලි කර්මාන්තේ හරහා අද අපි කතා කරන මේ වැවිලි ආර්ථිකය පිළිබඳව කතා බහ කරන මූලිකම කාරණා පිළිබඳව සලකා බැලීමේදී ප්‍රමුඛ තැන තියෙන තේ කර්මාන්තයේ හින්දා තමයි මේවා ලැබිලා තියෙන්නේ. මම හිතන්නේ අපේ නලින් මානප්පෙරුම මහත්මයා මේක ඉදිරියේදී සාකච්ඡාවේදී මතු කරයි මේ කාරණේ අපිට තේ කර්මාන්තයේ හරහා ඍජුව නොවන නමුත් අපේ සංවර්ධනයට බලපාන කොච්චර දේවල් අපි රටක් විදිහට ඉදිරියට යන්නට අවශ්‍ය කරන කොච්චර දේවල් අපිට ලැබිලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන්. නමුත් ඊට කලින් තියෙනවා අපිට ජනදාස මහත්මයාත් එක්ක පොඩි කතාවක්. නෙමෙයි මේක ලොකු කතාවක්. ඇයි තේ කර්මාන්තයට මෙහෙම වුණේ කියන කාරණේ සම්බන්ධයෙන් අපේ ලයනල් හේරත් මහත්මයා කතා කරපු කාරණේට පොඩි ඌණපූර්ණයක් එකතු කරගන්න කතාව පටන් ගන්නට. දැන් ලයනල් හේර මහත්මයා කතා කරපු කාරණේට එකතු කිරීමක් කරොත් එතුමකව නැවත වගාව
වෙන්නේ නැහැ කියලා. මම කිව්වා 1984 2005 කාල සීමාවේ ලංකාවේ වැඩිම තේ වැවුනේ කියලා. නමුත් අවුරුදු 10කට කලින් කරන්න තිබිච්ච තේ වගාවක් කරේ නැහැ පසුගිය රජේවල්. ඉතින් මේ හැබැයි ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්න හින්දා මම දන්නවා මිලියන 5000කට විතර ආසන්න මුදලක් වෙන් කරලා දැන්ට පවත්වාගෙන යනවා. නමුත් ඒ පවත්වාගෙන යන මුදල ගත්තොත් ඇත්තටම මේ ප්‍රමාණවත් මදි සබ්සිඩි දෙන්න. ඉතින් මිනිස්සු නැවත වගාවට තියෙන මේ මිලත් එක්ක යොමු වෙනව අඩුයි ඇත්තටම. අපි ලෝකේ රටවල් මේ කර්මාන්තයේ යාන්ත්‍රික වෙලා තියෙන ගොඩක් රටවල්. අපේ රටවල් ඒ වගේ දෙයක් යාන්ත්‍රික කරන තරම් පොඩි එස්කේවේටර් එක ගාලා ඉඩම් එහෙම හදාගන්න වියදම් කරන්න මිනිස්සුන්ට මේ ප්‍රමාණවත් මදි මුදල. දැන් මම කියන්නේ මේක රජයට බය නැතුව වියදම් කරන්න කියලා මේ තේ කර්මාන්තයට. මම එහෙම පුද්ගලයෙක්. මම බිඳුවේම ඉඳලා ඇවිල්ලා අද සමාගම් වත්තක් හා සමාන මේකක් කරන්නේ මම ණයට බය නැතුව ණය අරගෙන ණය අරන් වියදම් කරලා වහපු කර්මාන්ත ශාලා අද මේ තත්ත්වයට පවත්තන් තියෙනවා. අද කර්මාන්ත 11ක් විතර පවත්තන එක කර්මාන්තය හදලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් කරන්න මේක රජයට හොඳ මේ වගේ දෙයක් අභියෝගයක් බාර ගන්න රජයට ලොකු ඒ නිලධාරීන්ට ලොකු ශක්තියක් එන්න ඕන. මොකද හේතුව මේක මේ අපි මේ ඩොලර් පස්සේ විසඳන්න නම් මේ 100ට එකක් දෙකක් තේවවල හරියන්නේ නැහැ. මේක එකපාරට 10ක් 15ක් යන්න ඕන. මේකට බය නැතුව මුදල වියදම් කරන්න ඕන. වියදම් කරන්න මේක අපේ නැෂනල් පොලිසි එකක් තියෙන්න ඕන. නැෂනල් පොලිසියක් අපේ නැහැ ඇත්තටම. ජනාධිපතිතුමා වෙනකොට වෙනස් වෙනකොට වෙනස් කරන ඇමතුමා වෙනකොට වෙනස් වෙනවා අමාත්‍යංශ ලේකම්වරු වෙනකොට වෙනස් වෙනවා. එහෙම වෙන්න බෑ මේ කර්මාන්තේ. මේක හොඳ පොලිසියක් හදන්න ඕන. මට මතකයි මම පත්තරයක් කියුවා ඉන්දියාවේ වනමෝහන් සිං ඇමතිතුමා මුදල් ඇමති වෙලා ඉන්න කාලේ ඒ හදපු මේ ප්‍රතිපත්ති පොඩි සංශෝධනයක් විතරයි කරන්නේ. අපි එහෙම නෙවෙයි. අපි සම්පූර්ණ වෙනස් කරනවා මේවා. ඉතින් මේක මේවා ප්‍රධාන මේ දේශීය සම්පත් දියුණු කරන්න නම් මොකද අපිට ස්වභාවයෙන් ලැබිච්ච තියෙනෝනේ ලෝකෙම හොඳ තේ, ලෝකෙම හොඳ කුරුඳු, ලෝකෙම හොඳ ගම්මිරිස්, කරාබුනට මේ හැම භෝගයක්ම තියෙන්නේ අපිට ස්වභාවයෙන් ලැබිච්ච සම්පතක්. අපි ලෝකේ රටවල් ගන්නේ මාස 6 පළදා ගන්න. අපේ රටේ තමයි මාස 12න් පළදා ගන්න. ඉතින් අපිට ඒ තියෙන්නේ ස්වභාවයෙන් ලැබිච්ච සම්පත අපි අරගෙන නැහැ. අපි දැන් පෞද්ගල දවස්වල චීනේ කොරෝනා එකට වෛද්‍යවරයෙක් කිව්වා ඇත්තටම එතුමා ඇත්තටම අවාසනාවන්ත මිය ගියා. නමුත් එයා පණිවිඩයක් දීලා තිබ්බා. මේ තේ කර්මාන්තේ තේ තමයි මේ කොරෝනා රෝගයට හොඳම බීම කියලා. මේක ඇත්තටම වතුරට අමතරව පානීය මේකක් ගන්න හොඳම මේකක් තමයි ඇත්තටම තේ පානීය. දැන් ඉස්සර මට මතකයි අපි කුඹුරු වැඩ කරන්නේ ගම යනකොට වතුවල වැඩ කරන පොල් කට්ටයි තේ පෝච්චිය තමයි අරන් ඉන්නේ පොල් කට්ටු ටික. එහෙම තමයි මිනිස්සු එකතු වෙලා පොල් කට්ටු වීදා වීදුරු එහෙම තිබ්බේ නැහැ. එක්ක බෙලෙක් කෝපයක් ඕකත් අරන් ගිහලා තමයි ඉතින් බොන්නේ. ඉතින් එහෙම බීලා මේ සතුටින් තමයි තේ වැව්වේ. තේ වවනකොට ඒකේ යම්කිසි හොඳ තෘප්තියකුත් තිබ්බා. මේ හොඳ ආදායම් මාර්ගයක් තිබ්බා. මට මතකයි මම වැඩ ඉගෙන ගන්න කාලේ වතුවල වැඩ කරන අය එදා කාණුදම් වැල් එකමාරක් දෙකක් දවසකට කපනවා. අද ඒක 4 ගුණයකට 4 දිනකටවත් කරන්න බෑ. මොකද හේතුව අද මිනිස්සුන්ට සත්‍ය නැහැ. අද මිනිස්සුන්ට කන්න බොන්න ලොකු අහේනියක් තියෙනවා. මේ රුපියල් 1000ක් පඩි අරගත්තයි කියලා මහ ලොකු දෙයක් කරන්න බෑ ඇත්තටම. ඉතින් අපි ඇත්තටම අපේ මේ ව්‍යාපාර දියුණු කරන්න රජයෙන් අත දීලා අපි මේකට රජයට බරක් නැහැ මේ කර්මාන්ත මිලියන 3-4 රජයෙන් කරන්න ඕන සේවාවක් අපි තමයි කරන්නේ. එතකොට අපි මිලියන 3-4ක් මිනිස්සු රැකිරස්සා දීලා ඒ මිනිස්සු මේ පෝෂණය කරනවා වගේ මේ මිනිස්සුන්ට මේ ගෙදර ගෙවල් දොරවල් හදාගෙන ඒ හැමදේම කරන්නේ මේ කරන රැකියාවෙන්. එතකොට මේක එක දවසක නැති වුණොත් දැන් අද ඩොලර් පස්සෙන්ට ලොකු රටේ තියෙන ලොකු අර්බුදයක්. ව්‍යාපාරයක් පවත්වාගෙන යනකම් විතරයි ව්‍යාපාරය සත්‍යමත් වෙලා යන්නේ. ව්‍යාපාරය වැහුවොත් එහෙම මේ ආපහු මේ වගේ 10-15 ගුණයක් වියදම් කරලා කරන්න බෑ. ඒක ඇත්තටම මේක රජයටත් අදාළ ඇත්තට මේ වෙලාවේ මේ ගන්න තීන්දුව ඉක්මනින් ගන්න ඕන කියලා මම කියන්නේ. ඔකෝගේ පරක්කු වෙන්න මේ පස්සේ ඇති වෙනවා. ඉතින් මෙතුමා තව කිව්වා අර තේ කර්මාන්තේ වතු සමාගම් වතු කියලා. ලානෙත් මහත්තයා කිව්වා ඉතින් මොකද හේතුව මම ඒ ගැන කියන්න වුණොත් මට කතා කරන්න ඕනේ ඇත්තටම
අපි දැන් මේ පෞද්ගලිකාංශයේ තේ කර්මාන්ත ශාලා හිමියෝ අද මේ තමයි මේ කර්මාන්තය ආරක්ෂා කරගෙන යන්නේ. කුඩා තේ හිමියයි තේ කර්මාන්ත ශාලා හිමියයි. අපි සමාගම් වතු වලට 1970 මේ රජයට වතු පවර කරගත්තා. කිසිම ක්‍රමවේදයක් නැතුව පවරගත්තී. ඒ පවරගෙන ඒවට මේ තිවිච්ච පාලනයේ දුර්ලභකම හින්දා වතු කඩම් වැටෙනවා. ඒ විදේශිකයන් පවරගත්තාට පස්සේ විදේශිකයන් දේශීය ව්‍යාපාරිකයන් ඒ මිනිස්සු ගිහිලා පිට රටවල් වල කෙන්යාව, චීනේ, වියට්නාම් තේ බවන්න පටන් ගත්තා. දැන් ඒක අපිට අභියෝගයක් වෙලා තියෙනවා. ඊළඟට 77න් ආපු රජය පස්සේ ආපු රජය මේ වතු සමාගම් වතු 23 බැගින් සමාගම් 23කට දුන්නා. දීලා ඒකෙන් අද බැලුවොත් වතු සමාගම් 5ක්වත් හරියට කරන්නේ නැහැ. ඒකත් හොඳට නෙවෙයි. ඉස්සර මම දෙනියා ඉඳලා ගාලට බස් එකට එනකොට දෙපැත්ත බලවලින් ලස්සන වතු. අද එක වත්තක්වත් නැහැ. ඒ තරම් මේ වෙලා තියෙනවා. ඉතින් මගේ නම් යෝජනාව මේක දෙක බැගින් 200කට දෙන්න කියලා. ඉතින් එහෙම දෙකෙන් අපි ගෘහසේවකව පිටරට කරලා අපේ රටේ පළවෙනි ආදායම කියනවා. අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන කාරණයක්. ඒ මිනිස්සු අපි ගෙවන වැටුපට වඩා අපි ගෙවන රුපියල් 5000ක් හෝ 10,000 තමයි මිනිස්සුන්ට වැඩි වෙන්නේ. ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් ජොබ් එකකට නෙමෙයි යන්නේ. ඒගොල්ලෝ ඇත්තටම දුක් විඳලා තමයි මිනිස්සු මේව කරන්නේ. ඉතින් ඊළඟට තරුණ මේ හොඳම ජවයේ තියෙන ළමයි ඉන්න මේ ත්‍රිවිල් පාක් එකේ දෙකක් තියෙන තැනට 20ක් තියෙනවා. නැත්තම් 30 40ක් තියෙනවා. අර දෙකටත් හරියට කරන්න බෑ. මේ හොඳ තරුණ ළමයි ඉන්නේ. ඉතින් ඒ ළමයිට මේ අක්කර දෙක දීලා තව ගම්වල ඉන්න වියසාකේ කුඩා තේවතු හිමියෝ ඒගොල්ලන්ට අක්කර 5 10 25 100 දීලා මේ වතු වලින් කොටසක් අරගෙන මේක නිකම්ම ගන්න බෑ. ඒගොල්ලෝ බැංකුව වලට ණය වෙලා ණය වරන් තියෙන්නේ රුපියල් ලක්ෂ 2කමාරක් 4කට වගේ මුදලකට අරගෙන මේක දේශපාලන අධිකාරී සම්බන්ධ වෙනවා ඒගොල්ලොත් එක්ක. අපිට කරන්න බෑ මේක. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ කරලා සාකච්ඡා කරලා ඒ කොටසක් අරන් ඒ මිනිස්සුන්ට දුන්නොත් මේ තේ නැවත වගාව මේ ඇමරිකන් ඩොලර් බිලියන 300 මේ අවුරුදු 25කටම 300 තියෙන්නේ. මේක තව අවුරුදු 5කදී 600ක් කරන්න පුළුවන්. ඉතින් 600ක් කරොත් ඇමරිකන් ඩොලර් බිලියන 1.5 මේකට ලේසියම 3ක් කරන්න පුළුවන්. වැලියු ඇඩිෂන් කරලා මේක තවත් දියුණු කරන්න පුළුවන්. ලෝකේ තේ බොන අපි වැඩිම විකුණන්නේ රුසියාව, යුක්‍රේන ඔය මැදපෙළ රටවල් වල තේ. අපිට මේක අනිත් රටවල් වලට ව්‍යාප්ත කරොත් මේක ඇත්තටම අපිට පුළුවන් තානාපති කාර්යාලය හරහා ලොකු සේවාවක් කරන්න. මොකද අපේ තානාපති කාර්යාලය දීර්ඝ කාලයක් සිට මං හිතන හැටියට අපේ වෙන්නේ මේ දේශීය කර්මාන්ත දිනු කරන්න තරම් ශක්තියක් තියන අය නෙවෙයි යන්නේ. ඒගොල්ලන්ට බලන්නේ එක්කෝ දේශපාලන ළඟම ඡන්දෙන් පෙරදිච්ච කෙනෙක්. නැත්තම් තමන්ගේ හිතවතෙක්. ඉතින් මේට වඩා මේ ව්‍යාපාරික අපේ රටේ දියුණු කරන්න අපේ ඩොලර් ලංකාවට ගේන මේ සම්පත් දියුණු කරන්න දායක වුණොත් අපේ රටට ලොකු සම්පතක් වෙයි. ඊළඟට වුණා 1975 ගත්ත කුඩා තේවතු සංවර්ධිකාරීට වතු. ඒක අරගෙන අසාර්ථක වුණා. අසාර්ථක වුණාට පස්සේ ඒක දුන්නා ලංකාවේ ප්‍රසිද්ධ සමාගමට බදු පදවන කරේ දීර්ඝකාල මුදලකට දුන්න එක. ඒක දැනත් පාඩුව දැනත් ආපහු 1994 පච්ච රජය ගත්ත මේ ආපහු වතු. අරගෙන තේ සත්‍ය ව්‍යාපාරිකයෙක් හදලා තේ සත්‍ය ව්‍යාපාරී කොටස් ඉක්ුණා කුඩා තේවතු හිමියන්ට. අන්තිමට කුඩා තේවතු මිනිස්සු අමාරුවේ දාලා මේ වතුත් අමාරුවේ දාලා දැන් බදු දීලා තියෙන බදු දීප මිනිස්සුත් අමාරුවේ. ඉතින් මේක රජයට මේ ව්‍යාපාර කරන්න බෑ. අපි පෞද්ගලික අංශයට මේ ව්‍යාපාරේ ඇත්තටම මේවට අපිට උදව් කරලා මේකේ මේ උදව් කරලා මේ රටේ සම්පත්නේ අපි දිනු කරන්නේ. මේ පෞද්ගලික අංශය රජය කියන දෙකක් නෙවෙයි. එකයි. ඉතින් අපි දෙගොල්ලම එකතු වෙලා මේ කර්මාන්තයේ දීලා අපි පුළුවන් තරම් ඉක්මනින් බලන්න ඕනේ මේ රටට විදේශයෙන් ගෙනල්ලා මේ රට එක තැනකට ගේන්න. නැත්තම් ව්‍යාපාරයක් වැටුනොත් අපිට ආපහු ඒ අයිතිකාරයාට ඒ මුදල් 10-15 ගුණ වියදම් කරන් ගොඩ ගන්න බෑ. ඒ වගේ තමයි රටකුත්. ඒකෙන්ද මේක ඉක්මනින් තීන්දුව අරගෙන මේ වගේ දේවල් දේශීය සම්පත් දියුණු කරන්න කාලය ගත්තොත් මම හිතන්නේ මේ කර්මාන්තය හොඳ තැනකට ගිහින්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අපි කතා බහ කරන කාරණේ අපේ වැවිලි ආර්ථිකය දැන් කොයි පැත්තටද යන්නේ කොහොමද තත්ත්වේ මොකද වෙන්නේ කියන කාරණේ. විශේෂයෙන්ම දැන් අපනයන භෝග පිළිබඳව කතා බහ කරනකොට තේ පොල් රබර් කියන දැන් අපි ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවානේ.
අපනයන භෝග මොනවද කියලා කිව්වොත් මේක කටපාඩමින් කියන තේ පොල් රබර් කියලා. බොහෝ වෙලාවල් වලට ඍජු නිෂ්පාදන විදියට තමයි අපි ලෝක වෙළඳ වලට අපේ මේ නිෂ්පාදන යවන්නේ. දැන් ජිනදාස මහත්මයා කිව්වා මේකට අර වැලියු ඇඩිෂන් එකක් එකතු කරලා. අපි මේකට තව අගයක් එකතු කරන්න ඕන. මේකෙන් තව අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මොනවද කියන කාරණේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඍජුම නිෂ්පාදනයක් විදියට තේ පිටරට යවනවට වඩා අනිත් කාරණේ තමයි දැන් තේ පිළිබඳව පමණක් නොවේ මේ වැවිලි කර්මාන්තයේ අනිකුත් කාරණා පිළිබඳව උනත් සලකා බැලීමේදී කළු කෝපි බොමින් තේ නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්නට පුළුවන් කමක් නැහැ. බොහෝ වෙලාවට අදාළ බලධාරීන් කරන්නේ ඒක. මම හිතන්නේ ලයිනල් හිරත් මහත්මයාට මේ සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් තියෙනවා. මොකද එතුමන් ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමේ සභාපතිවරයා. ගැටලු ඇති, අභියෝග ඇති. ඒ පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්න ඔබතුමාට පුළුවන්. ඔව් ප්‍රසන්න, දැන් ජිනදාස මහත්තයා කිව්වා වගේ මේක ජාතික ප්‍රතිපත්තියක්, ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ජාතික ප්‍රතිපත්තියක් නැතුව මේ තේ වගාව තේ නිෂ්පාදනය දියුණු වෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිය නැති හින්දා තමයි මේ කිලෝග්‍රෑම් මේ මිලියන 300 මේක නැවතිලා තියෙන්නේ. ඒකින්ද දැන් තව කාරණයක් තමයි දැන් කුඩා තේ එහෙම ඇදියට අක්‍රයක් දෙකක් තියෙන මිනිසෙකුට අවුරුදු 15ක් 20ක් ගියාම ඒ තේ වගාව පරණ වෙනවා. ඒතර අස්වැන්න අඩු වෙනවා. නමුත් ඒ මිනිසයා ඒක ගලවලා නැවත තේ වගාවක් කරන්න ගියොත් ආදායමක් නැති වෙනවා. ඉතින් ඒකින්ද ඒ තියෙන එකම එයා භාගයට නඩත්තු කර ආදායම අඩු වෙවි උනත් ඒ මිනිසයාගේ ජීවිතේ ගැට ගහගෙන යනවා. නමුත් ජිනදාස මහත්තයාත් මාත් මේ කතා කරලා තියෙනවා දැන් ඒ වගේ දැන් තේ ගලවලා අවුරුදු දෙකමාරකට ආදායමක් නැති වෙනවා. ඉතින් ඒකට රජයෙන් මේ දැන් තේ කිලෝග්‍රෑම් එකක් විකුණනකොට යම් කිසි සෙස් බද්දක් වගේ කිලෝ රුපියල් 3.50ක් කපා ගන්නවා. ඒ ෆන්ඩ් එකෙන් ඒ අරමුදලෙන් මේ තේ නැවත තේ වගාව කරන මිනිසයාගේ ආදායම නැති වෙන කාල සීමාව තුළ ඒ මිනිහගේ ජීවිතේ ගෙනියන්න යම්කිසි සාධාරණ මුදලක් ගෙවුවොත් ලෝන් එකක් වශයෙන් අය අස්වැන්න වෙනකොට ඒ පුද්ගලයා කර්මාන්තශාලාවට දෙන දළු වල ප්‍රමාණය බලන එක නැවත ඒක රිවෝල්විං ෆන්ඩ් එකක් ඇටියට තියන්නේ. ඒවා තමයි මේ ජාතික ප්‍රතිපත්තිය වලට ඉතාමත්ම වැදගත්. ඔබතුමා කිව්වා වගේ මේ වගේ යම් කිසි නිලධාරීන් තීරණ ගන්නකොට බිම් මට්ටමට ගිහිල්ලා මේකට අදාළ පුද්ගලයොත් එක්ක සාකච්ඡා කරලා මේ ශේෂ්ත්‍රයේ ඉන්න ස්ටේක් හෝල්ඩර්ස්ලත් එක්ක කතා කරලා තීරණ ගන්න නැති ප්‍රශ්න හින්දා තමයි මේ අර්බුද හුඟක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒවා රජයක් වශයෙන් ඒවට අපිට අපිව යොමු කරන්න ඕන එකට අපි රජයෙන් ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කර්මාන්තය කාටත් කරදරයක් නැතුව ගෙනියන්න පුළුවන් විදිහට මේක නිර්මාණය වෙනවා. ඉතින් ඒ ටික තමයි මට දැනට කියන්න තියෙන්නේ. මම ඊළඟ වටේ ඉතුරු ටික පැහැදිලි කරන්න. අපි කතා බහ කරන මාතෘකාවේ තවත් කොටසක් තමයි මානපුර මහත්මයා මම මේ වටේ ආරම්භයේදීම සඳහන් කළේ. ඒ කියන්නේ රටක් විදියට අපිට ඉදිරියට යාමේදී අවශ්‍ය කරන්නා වූ බොහෝ දේවල් තේ කර්මාන්තේ නැත්නම් වැවිලි කර්මාන්තේ නිසා අපිට ලැබිලා තියෙනවා. මන්මාවත් කියන්නේ විශේෂම මාර්ග පද්ධතිය. අනිත් පැත්තෙන් රටක් විදියට අපිට එකට එකතු වෙන්නට පුළුවන්කම ලැබෙන කාරණයක් තමයි මේ පහත රට, ඒ වගේම උඩ රට, මේ වෙරළබඩ තැන්න, මේ සියලුම භූ විෂමතාවයන්ගෙන් අපිට කලාපයන්, භූගෝලීය කලාපයන් එකට එකතු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා තේ වගාවට. දැන් ඔබතුමන්ලා ඉන්නේ පහත රට තේ වගාව. ඊළඟට අපි දන්නවා නූරෙලිය පැත්තට යනකොට උඩ රට තේ වගාව බොහොම ශාස්ත්‍රීයව මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාත් එක්කම අපිට ලැබිච්ච බොහෝ දේවල් තියෙනවානේ රටක් විදිහට ඉස්සරහට යන්න මානපෙරුම් මහත්මයා අපි මේ පිළිබඳව කතා බහ කරන්න අවශ්‍යයි. ඔව් ප්‍රසන්න මහත්මයා, දැන් අපි තේ කර්මාන්තෙත් එක්ක අපිට ලැබිච්ච දායාද රාශියක් තියෙනවා. මම මුලින්ම කියන්න කැමතියි අපිට සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණු තෑග්ගක් තමයි වෘත්තාකාර යකඩ රෝද දෙකක්. වෘත්තාකාර ඝර්ෂණ සරවුන්ඩින් ෆ්‍රික්ෂන් කියන වෘත්තාකාර දෙකක් අපිට ලැබුණා. ඒ මොකද්ද? එකක් තමයි කෝච්චි රෝදේ. දුම්රිය, ඒ කියන්නේ අඩු හෝස් පවර් ප්‍රමාණයකින් ලොකු ටොන් ප්‍රමාණයක් කොළඹ සිට බදුල්ලට ඇදගෙන යනවා.
අනිත් එක තමයි තේ රෝල. තේ ඇඹරුම් යන්ත්‍රයේ තේ රෝල කියන එක. ඉතින් ඒක මේ දෙකම තාම අවුරුදු 150ක් ගිහිල්ලත් 150 පල් ගිහිල්ලත් අපේ ආර්ථිකයට දායකත්වයෙන් තියෙනවා. ඊට අමතරව අපිට තැපෑල කියන එක ලැබුණා. පරිපාලනයේ කියන ඒ තෑග්ග ලැබුණා. ඒ ඔක්කොටම වැඩිය මේ තේ කර්මාන්තයත් එක්ක මේ තේ කර්මාන්තේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ රටේ සැබෑ භූමිපත්‍රයන්ට තහනම් ගහක් උනේ මේ තේ ගහක් කියන එක විද්‍යාත්මක ගහක්. ඒ වගේම තමයි විනයගරුක කර්මාන්තයක්. ඒ දැඩි නීති රීති යටතේ පෝෂණය වෙච්චි නියම කෘෂි උපදෙස් යටතේ තේ ගස් පෝෂණය වෙන දැඩි විනයක් තිබු දෙයක් තමයි තේ කර්මාන්තය. මොකද ඒ කාලේ වෙනකොට මෙච්චර අනපනක් තිබෙත් නැහැ. මෙච්චර ආරක්ෂකයන් සිටියෙත් නැහැ. විනය සහ විශ්වාසය මත තමයි මේ තේ කර්මාන්තේ පවත්වාගෙන ආවේ. එතකොට මේ තේ කර්මාන්තයත් එක්ක අපිට ලැබිච්ච දායාද අපි තාම භුක්ති විඳින්න ඉන්න අතරේ දැන් බලන්න ඔබතුමාට පෙයි කොළඹ ආවට ගියාම දුම්රියන් ගන්න අවට තියෙනවා මේ දැන් ගබඩා විනය පාවිච්චි කරන ගබඩා. ඉතින් ඒ උඩරට පැත්තට ගියාම තියෙනවා හැම තේ කර්මාන්තයක් ආසන්නෙම රේල්වේ ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් ඉන්න මේ ලෝකේ මුහුදු මට්ටමේ උස වෙනස අනුව තේ වැවෙන එකම රට ශ්‍රී ලංකාව. ඔබතුමා කලින් කිව්වා වගේ අර මේ භූමිය සම්බන්ධ කරන්න සම්බන්ධ වෙච්ච තේ වගාවක් තියෙන්නේ. අපි තේ සිලෝන් ටී කියන විශිෂ්ට වෙන්නත් හේතුව ඒකයි. විවිධ දේශගුණික කලාපෙන් විවිධ මුහුදු මට්ටමේ ඉඳලා උස අනුව විවිධ කෘෂි උෂ්ණත්වය අනුව වැවෙන රට එකම රට ශ්‍රී ලංකාව. ඒ වගේම මගේ විෂය තේ නිෂ්පාදනය. මම තේ නිෂ්පාදනයේ පැත්තට ආවොත් එහෙම තේ නිෂ්පාදනයේ අතින් ලෝක වැඩිම තේ නිෂ්පාදන වියදම වලට අපි යනවා. අපි මේ ඩොලර් ගාණක් හම්බ කරාට අපි නිෂ්පාදන වියදම අතින් වැඩි දැන් කෙන්යාවත් එක්ක සාපේක්ෂව එහෙම ගත්තාම අපි කෙන්යාවට වැඩිය ඩොලරයක් එහායින් හැම වෙලේම තේ ආදායම හිටියට වියදම පැත්තෙන් අපි වියදම් අධික රටක්. ඒ වගේම තමයි අපි අද කර්මාන්ත ශාලාවලට අමුතේ දළු ලබා ගන්න අපේ ප්‍රධාන සම්පත්දායකයා තමයි කුඩා තේ වතු හිමියා. අක්කර කාලේ භාගේ එමර අක්කර 25 50 මහ වතු කරන මධ්‍යම වතු කරන ගොවීන්ගෙන් තමයි එහෙම නැත්නම් වගාකරුවන්ගෙන් ව්‍යාපාරයක් වශයෙන් තේ කරන අයගෙන් තමයි අපි තේ ලබා ගන්න. මම මේ ඉල්ලා සිටින්නේ දැඩියම මේ තේ වගාව අතාරින්න එපා කියන ප්‍රසන්න මහත්මයා මේ රටේ අනිත් ගොවියත් එක්ක සාපේක්ෂව ගත්තාම කුඩා තේ වතු හිමියෝ මයත් එක්ක තරහ වෙන එකක් නැහැ. යම් මට්ටමක වාසනාවක් තියෙන ගොවියෙක්. මං ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න අපි රූපවාහිනිය බලද්දී වල්ලාලි ප්‍රහාර. එහෙම නැත්නම් රිලව් කෑවා කියන මොනරු කෑවා කියන වගාවන් හානි වුණා කියන විවිධ සත්තු විවිධ සිව්පාවන් හානි කරනවා. මේ තේ වගාවට එහෙම දෙයක් නැහැ. ඒ වගේම තමයි දැන් බලන්න කොවිඩ් වසංගතේ වෙලාවෙත් දුවපු එකම කර්මාන්තේ. ඒ වෙලාවේ තේ වගාව සිද්ධ වුණා කර්මාන්තේ දිව්වා. ඒ වගේම තමයි මේ තේ වගාව කරනකොට බලන්න තේ තමන්ගේ නිෂ්පාදනය ආර්ථික මධ්‍යස්ථානයට අරන් ගිහලා පොලිමේ ඉන්න ඕනේ නැහැ. ඇවිල්ලා දැන් තියෙන තරගෙත් එක්ක දෙපා මුලට ඇවිල්ලා අරගෙන යනවා. තමන්ලාට දලුගෝණි අරගෙන ගියාම ඒ දලු මඩුව ළඟ කොස්ස තියෙනවා. ඒකත් අතුගාලා දලු මඩුව අතුගාලා දලුගෝණි අරගෙන යනවා. ඒ වගේ වරප්‍රසාද තියෙනවා. ඒ වගේම තමයි මේ ගමකට කර්මාන්ත ශාලාවක් තේ කර්මාන්ත ශාලාවක් එනවා කියන ප්‍රසන්න මහත්තයා ඒ කර්මාන්ත ශාලාවක හැම ගමකම කර්මාන්ත ශාලාවක් මේ පාරයිනේ අපි යනකොට ටිකයි තියෙන්නේ දුෂ්කර පළාත්වල තියෙන්නේ. මේ කර්මාන්ත ශාලාවක් ගමකට යනවා කියන්නේ එක්තරා ආකාරයකින් සුබ සාධන මධ්‍යස්ථානය. ඒ ගමට සුබ සාධන මධ්‍යස්ථානයක්. ඔහුට ලෙඩේදී දුකේදී කරදරේදී මගුලේදී අවමගුලේදී උදව් කර ස්ථානයක්. ඒ වගේම ග්‍රාමීය බැංකුවක් වගේ අවශ්‍ය වෙලාවට ගිහිල්ලා මුදලක් අරගෙන එන්න පුළුවන් තැනක්. ඉතින් ඒ නිසා මේ අපේ තේගොයි මහත්තුරු දැන් මේ වෙලාවේ ඇත්තටම බොහොම කනස්සල්ලෙන් ඉන්නේ. මොකද ඒගොල්ලන්ට වියදම දරා ගන්න බෑ මේ පොහොර ප්‍රශ්න එකපාරට කඩා වැටුණත් එක්කම. ඉතින් ඒ වුණාට අනිත් ගොවියොත් එක්ක සාපේක්ෂව බලන්න මේ පොහොර ප්‍රශ්නේදී දැන් බලන්න අපි නුවරඑළියේ පැත්තේ තම ප්‍රවෘත්ති වලට අපිට පේනවා. එහෙම නැත්නම් දරසොල් වලින් පේනවා. නුවරඑළියේ ලෝලුව ගාව පොහොර නැති වෙච්ච ගමන් කරවිල හරි බොන්චි හරි කැරට් හරි කුරු වෙලා එහෙම නැත්නම් ඒක පිච්චිලා වගේ අපිට පේනවා. හැබැයි දැන් සමහර වතු වලට මාස 6-7 පොහොර දාලා නැහැ. ඒත් කොහොම හරි මෝරපු කොලයක් හරි දෙනවා. ඉතින් ඒ වගේම මම නිෂ්පාදනයේට ආපුවම ප්‍රසන්න මහත්මයා අප මේ නිෂ්පාදනයේට අවශ්‍ය ඇත්තටම හොඳ දළු. මේ තේ කර්මාන්තයේ තේ නිෂ්පාදනය කියන්නේ ස්වභාවික නිෂ්පාදනයක්. කොළපාට දැල්ල කළු නිමිතේ දක්වා එනකොට අපි මේ වෙන ආදේශ දාන්නේ නැහැ. සුළඟ වාතය, තාපය, රශ්මිය ඒ ගණන් කරන්න බැරි සාධක විද්‍යාත්මකව අපි තේ නිෂ්පාදන නිලධාරීන් මේ දැනුමෙන් පිරි නිලධාරීන් ඉන්නවා අපේ රට තුළ. ඒ දැනුම පාවිච්චි කරලා තමයි මේ තේ හදන්නේ. ඉතින් තේකට අවශ්‍යයි ගුණාත්මක තේ හදන්න තේ දළු ඕනේ. ඒ වගේම තමයි දැන් අර කර්මාන්ත ශාලා මේ අලාභයි එහෙම නැත්නම් කර්මාන්ත ශාලා වලට පාඩුයි කියන ප්‍රධාන සාධකයක් තමයි දැන් මේ දළු කිලෝ 100කින් තේකොළ කිලෝ 21කමාරක් හැදෙන්න ඕනේ. දළු කිලෝ 100කින් තේකොළ කිලෝ 1කමාරක් හැදෙන්න ඕනේ. ඒවා මම හිතන්නේ
මේ පනත් වලින් සම්මත වෙලා පාර්ලිමේන්තු පනතින් සම්මත වෙච්ච චක්‍රලේඛන වල තියෙන ඒවා. හැබැයි ප්‍රායෝගික වශයෙන් ගත්තාම දැන් මේ දළු කිලෝ එකකට දළු අංශු 850ක් 1000ක් කරලා නොමේරු දල්ලට පුළුවන් 21.50ක් ගන්න. ඒ වගේම අර මෝරපු දළු වලට ඒක ගන්න බෑ. දළු අංශු දළු කිලෝ එකට අල්ලන්නේ 500යි 600යි. ඒ හින්දා අපි නිෂ්පාදන වියදම ගැන කතා කරනකොට නිෂ්පාදනය ගැන කතා කරනකොට මෙන්න මේ පාලනය කළ නොහැකි සාධක මේ නිෂ්පාදනය තුල තියෙනවා. හැබැයි ඒත් අපිට කළමනා කරගන්න පුළුවන් ඒවා කර්මාන්ත ශාලාවක තියෙනවා. අද බලන්න ගොඩාක්ම ප්‍රශ්න මේ වෙලාවේ ඉන්ධන මිල, ඒ වගේම තමයි වෙන යෙදවුම්, ඒ වගේම තමයි ප්‍රසන්න මහත්මයා මේ තේ කර්මාන්ත ශාලාවට අපි ගෙන්නනවා මේ පොහොර වලට වැඩිය මිලක් යනවා මේ කලර් මැෂින් කියලා කියන්නේ ඒකට. නටු අයින් කරන මැෂින් එක. ඒක මිලියන 20ක් විතර වෙනවා. මිලියන 20ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් කෝටි 25ක් විතර වටන කර්මාන්ත ශාලාවකට කෝටි 5ක් විතර මැෂින් ඕන. ඉතින් මේ මැෂිම ගෙනල්ලා දැම්මට මේ මැෂිමෙන් නටු ඉවත් කරාට මේ මැෂිම දැන් රෝලක් එහෙම නැත්නම් ලිපක් ඒ වගේ යන්ත්‍රයක් දෙවෙනි වර විකුණන්න පුළුවන්. මේව යන්ත්‍රය විකුණන්න බෑ ආයි. ඉතින් අන්න ඒ වගේ ගැටලු රාශියක් එක තමයි මේ තේ කර්මාන්තය අද යන්නේ. ඉතින් ඒ වගේම අද වෙනකොට නිෂ්පාදන වියදම අපේ රට තුල දර ඩීසල් ඉන්ධන ඒත් අද වයර් රෝලක් ගණන් ගිහලා තියෙනවා. ඊට පස්සේ හැම එකක්ම ගණන් ගිහලා තියෙනවා. රුපියල් 200කට ආසන්නයට එනවා. ඉතින් ඒ නිසා මේක ජාතික මට්ටමින් බලන්න ඕනේ කාරණයක්. ඒ වගේම තමයි මේ තේ ශ්‍රී ලංකාවේ ඇතිතරම් අප්‍රමාණික දැනුමක් තියෙන දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා, වගාකරුවෝ ඉන්නවා. අපේ ලෝකේ කොහෙවත් නැති වතු වැවිලිකරුවෝ ඉන්නවා, වතු අධිකාරිවරු ඉන්නවා. ඒ වගේම තමයි අපේ ලෝකේ මේ ප්‍රසන්න මහත්තයා ලෝකේ හොඳම අපනයනකරුවෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ. ලෝකේ හොඳම බ්ලෙන්ඩර්වරු ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඒක අපි දායාදයක්. ඉතින් අපි මේ සියලු දෙනාම එකතු වෙලා කඩිනමින් මම හිතන්නේ සියත මාධ්‍යයටත් මම ආරාධනා කරනවා අපි මේක ග්‍රාමීය මට්ටමට අරගෙන යන් කියලා මේ වැඩසටහන. ඇත්තම ජාතික මට්ටමේ වැඩසටහනක් නැහැ. ඒක ඔබතුමාලන්ගේත් වගකීමක් මාධ්‍යයේත් වගකීමක් කියලා මම ආරාධනා කරනවා මේ ඒකාබද්ධ ජාතික වගකීම කියන තැනට මේ තේ කර්මාන්තය ගෙනියන්න ඕන. ඒකට මේ සියලු පාර්ශ්ව එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් මේක මගේ පංගුව, මේක අරයාගේ පංගුව කියලා තමන්ගේ වාසිය පමණක් බලාගෙන ගියොත් මේ තේ කර්මාන්තය අපේ අනාගත පරපුරට, අනාගත දරුවන්ට, ඒ වගේම වසර 150ක් මේක ආවනම් මේ සමහර අය කියනවා මේක 10න් වැටෙයි, 5න් වැටෙයි, 6න් වැටෙයි කියලා. ඒ වුණාට එහෙම වැටෙනවා කියලා අපි හිතාගෙන වැඩ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ තේ කියන වගාව. තේ කියන වගාව සුදු රාජ්‍යවාදීන් මේක වවනකොට සමානුපාතිකව රබරුත් එක්ක වැව්වා. එතකොට රබර් එක ඒගොල්ලන් වවලා කාරණා දෙකක් ඉෂ්ට කරගත්තා. කෘෂි උෂ්ණත්වයේ කෘෂි දේශගුණයේ තේ කලාපේ පාලනය කරා. ඒ වගේම තමයි දර ඉන්ධන වශයෙන් රබර් දර ලබා ගත්තා. ඒ වගේම තමයි තේ උච්චාපාත වෙනකොට ආදායම නැති වෙනකොට රබර් භාවිතා කරා. ඉතින් අපි තවදුරටත් කරුණු සාකච්ඡා කරමු ඉදිරියට. මම පුන ආරාධනා කරන්නේ ඒකාබද්ධ ජාතික වගකීම කරන කාර්යයට තේ කර්මාන්තේ ගියොත් අපිට තේ කර්මාන්තයේ ජය ගැනීම අපහසුයක් නොවනු ඇති කියලා තමයි මගේ නම් ප්‍රාර්ථනාව. හොඳයි, බොහොම ස්තුතියි. අපි කතා බහ කරමින් සිටින්නේ අපේ පැවිදි ආර්ථිකයට මොකද වෙන්නේ කියන කාරණය. මොකද විශේෂයෙන්ම පෞගේ කාලයේ සහ දැනටත් අපි මුහුණ දී තිබෙනා වූ බොහෝ ප්‍රශ්නවලට, ඒ උද්ගත වෙච්ච කාරණාවලට විසඳුමක් සොයා ගන්නට අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙන මූලිකම කාරණේ වන්නේ මේ මොහොත වෙනට අපි මුහුණ දී තිබෙනා වූ විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නේ, නැත්නම් අපි කවුරුත් කතා කරන ඩොලර් පිළිබඳ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නය යම් තාක් දුරට හෝ අපිට විසඳා ගන්නට පුළුවන්කම තිබෙන්නේ අපිට ඩොලර් ලැබෙන්නා වූ මාර්ගවලින් එකක් බවට පත් වී තිබෙන මේ අපනයන ශේෂ්ත්‍රය තුළ, විශේෂයෙන්ම ඒ ශේෂ්ත්‍රයේ මේ වැවිලි අපනයන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට. විශේෂයෙන්ම අපි කතා බහ කරන මාතෘකාව අද දිනේදී වැඩි වශයෙන් අපි යොදාගන්නේ කොහොමද අපිට ලංකාවේ මේ වැවිලි කර්මාන්තය ඉතාමත්ම හොඳ ගුණාත්මක සහ ප්‍රමිති සහගත කර්මාන්තයක් බවට අපි පත් කරගන්නේ කියන එක, විශේෂයෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ පැත්තෙන්. ඒ නිසායි අද අපි මේ බහුවර්ණ වැඩසටහන තුළින් හරි උත්තරයක් තෝරා ගන්නට බෙර දරන්නේ අපේ වැවිලි කර්මාන්තයට මොකක්ද වෙන්නේ කියන කාරණය පිළිබඳව. සූදානම් වෙන්නේ දෙවෙනි කෙටි විරාමය ලබා ගන්නට. අපි ওই නෝරෙලි පැත්තේම යනවා නම් බොහොම සුන්දරව යන විනෝද චාරිකාවකදී ඔය තේ කර්මාන්ත ශාලාවක් අසලින් නැවතිලා පොඩ්ඩක් එතෙන්ට ඔළුව දාලා බලන්න පුරුදු වෙලා ඉන්නවා තේ හදන්නේ කොහොමද කියලා. තේ නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරතුරේදී ඔය තේ වත්තක් දැක්කහම බොහොම ලස්සනට
කොළ පාටට තියෙන තේවත්තක බැහැලා ඡායාරූපයක් ගන්න ගමන් අපි කල්පනා කරනවා අපේ රට කොයිතරම් ලස්සනද කියලා. එතකොට මේ තේ කර්මාන්තය අපේ රටට කොයිතරම් දේවල් එකතු කරලා තියෙනවද කියන කාරණේ පහුගිය විරාමයට කලින් වටේදී අපේ විශේෂයෙන්ම නලින් මානපෙරුම් මහත්මයා සඳහන් කරලා මේ තැපෑලේ ඉඳලා මහා මාර්ගවල ඉඳලා දුම්රිය මාර්ගවල ඉඳලා මේ බොහෝ යටිතල පහසුකම් අද අපි භුක්ති විඳින දේවල් වල මුල පටන් ගත්තේ වැවිලි කර්මාන්තයත් එක්ක කියන කාරණේ. එහෙමනම් අපි දැන් බලමු දැන් කොච්චර සුන්දර වුණත් මේ අපිට පේන තේ කර්මාන්තය නමුත් තේ නිෂ්පාදකයා නැත්තම් තේ කර්මාන්ත කරුවා අපිට පෙන්නන අපිට දැනෙන අපි දකින සුන්දරත්වයෙන් බොහෝ එහා ගිය තැනක තමයි ඉන්නේ. ඔහුගේ මේ වන විට මං හිතන ජිනදාස මහත්මයා අපි සුන්දරව දකින තේ කර්මාන්තය ඇතුලේ කටුකත්වය බොහොම වැඩි. මේකේ ඇත්තටම ප්‍රසන්න මහත්තයා දැන් මෙතන සිද්ධ වුණේ ඇත්තටම මේ අර්බුදයක් නැති දෙයක් නිර්මාණය කරා වගේ කියලා මම දකින්නේ ඇත්තටම. ලෝකේ තේ මිල තියෙන්නේ බ්ලැක් ටී වලට. බ්ලැක් ටී වලට හදුවොත් තමයි අපේ පහත රට විශේෂයෙන් කළු තේ වලට තමයි මිල තියෙන්නේ. ඉතින් මේ ඒක හදන්න නම් ඇත්තටම පොහොර එන්න ඕන. දැන් පොහොරවල යෙදුවත් පොහොරවල පළදාව ලබන්න පුළුවන් වෙන්නේ මේ මාස 2ක් 3ක් පමණ තමයි පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපිට බ්ලැක් ටී හදන්න බෑ පොහොර නොදැම්මොත්. ඉතින් දැන් බැලුවන් නොවැම්බර් මාසයේ ඉඳලා අද වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 200ක් විතර හිමිලා තියෙනවා. අද වෙනකොට මේ නිෂ්පාදනයේ අඩුකමින් අපිට රුපියල් 4000ට වගේ පොහොර එකක් දුන්නොත් මම මේ වෙලාවේ අතිකර ජනවත්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම රජයෙන් ඉල්ලීමක් කරන මේ වෙලාවේ රුපියල් 4000කට වගේ පොහොර එකක් අපිට මේ අවස්ථාවේ රජත් අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන හින්දා සෙස් ෆන්ඩ් එක භාවිතා කරලා අපේ තියෙන සෙස් ෆන්ඩ් එකට දායක වෙනවා තේ ගහේ ඉඳලා මහා පරිමාණ වතු දක්වා. ඉතින් මේකෙන් 74%ක් ඉන්නේ කුඩා තේ වතු හිමියා. මේ ෆන්ඩ් එකට දායක වෙලා තියෙන්නේ 36%ක්. අපි දැන් 100 ඉතින් ඒක හින්දා මේ සෙස් ෆන්ඩ් එක තව කීයක් හරි වැඩි කරලා හරි මේ ෆන්ඩ් එක භාවිත කරලා රුපියල් 4000කට පොර එකක් දෙන්න කියලා. මේක ව්‍යාපාරයක් නේ. අපි රජයෙන් නිතරම සල්ලි ඉල්ලන එක වැරදි ඇත්තටම. රජය හැබැයි දැනගන්න ඕන මේ මම දකින්නේ අපි දැන් ලොකු ව්‍යාප්තිය වලට සල්ලි වියදම් කරලා අපි ප්‍රතිලාභ ලබන්න අපි අවුරුදු ගාණක් ඉන්න ඕනේ. හැබැයි මේකට වියදම් කරොත් අපිට අවුරුදු 5-10ක් අතරත අපිට ආදායම් ලබන්න පුළුවන්. අපි දැවත වගාවට දැන් සබ්සිඩි එකක් වෙන් කරලා තිබ්බට දැන්ට අපි මේකේ කර්මාන්ත දැන් තේවවන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. දැන් තේ ගැලවුවොත් ජීවත් වෙන්න විදියක් නැහැ. හරිද? මොකද කුඩා තේවතු හිමියන්ගේ 85% තියෙන අකර දෙකට අඩුවයි. ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. තේ ටික ගැලවුවොත් මොකද ඒ තේ දැන්ට හම්බෙන දළු කිලෝ සාමාන්‍යයෙන් 800ක් අකරකින් 800,000ක් කඩන්න ඕන ඉඩමෙන් දැන් කඩන්නේ 200-300ක්. නමුත් ඒක හරි කලාගෙන යන්නේ ඒකෙන් තමයි අර ගෙදර වියදම් ටික සම්පූර්ණ කරගන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ පළදාය වැඩි කරන්න යන්නේ. ඉතින් මම අපි සංගමයක් හැටියට දීර්ඝ කාලයක් අවශ්‍ය තැන්වලදී දැනුවත් කරා ගේ රජයේ ඉඳලම මේ ආදායම අහිමි වෙන කාල සීමාවේ අඩුම තරමින් එක මාසයකට රුපියල් 25000ක් මේ අක්කර දෙකට අඩු අයට දෙන්න කියලා. ආදායම අහිමි වෙන කාල සීමාවේ. එතකොට ඇත්තටම මේ තේවගාවට ඉක්මනින් මිනිස්සු යොමු වෙනවා. එතකොට මේ එහෙම කරා නම් මොකද දැන් ඇත්තටම මම දකිනවා මේ දැන් මේ වතු සමාගම් වතු ටික වතු දීලා එදා ඉඳලා දීලා ඊළඟට රාජ්‍ය වැලි සංස්ථාවේ ජනවසම මේ වතු පාලනය කරන්න භාණ්ඩාගාරයෙන් දාපු සල්ලි ටිකම ඇති මේ කුඩා තේවතු හිමියා මේ සත්‍යමත් කරන්න ඒ සල්ලි ටික මෙතන ව්‍යාපාරයක්. පාඩුවට සල්ලි දාන එක නෙවෙයි මම දකින්නේ. මොකද ලාභයක් ලබන්න තමයි සල්ලි වියදම් කරන්න ඕන. පාඩු ලබන්න සල්ලි වියදම් කරලා දෙන්න ඒක දවස ගානෙම මේ ආදායම නැතුව දෙනවනම් ඒක ඇත්තටම ඊට වැඩිය හොඳ වහලා දාන එක. මොකද ආදායමක් එන දෙයට තමයි අපි මේ කරන්න ඕනේ. ඉතින් කුඩා තේවතු හිමියා මේක සතුටින් ඉන්නවා. මොකද නැත්තම් ඇත්තටම කුඩා තේවතු හිමියා ගොඩක් වෙලාවට මේ මිනිස්සු තේවත්තේ ඉඳලා ඒකේ වැඩ කරලා ඒ මිනිස්සු දුක් විඳලා
ඒකම මැරලා යන කොටසක් ඉන්නේ ඇත්තටම. ඇත්තටම ඒක පව් ඇත්තටම. ඒ මිනිස්සුත් ඇත්තටම දැන් මොකද තරුණ ළමයි පිටරටවල් වල යන්නේ ඇත්තටම මේ ඒගොල්ලන්ට ලැබෙන වැටුපෙන් හැබැයි මැදපෙති රටවල් නෙවෙයි ලැබෙන වැටුපෙන් කැමට යන 125ක් විතර. ඉතුරු 75න් ගෙවල් දොරවල් ගියක් ණයක් අරගෙන ගීත ණය වාරිකේ ගෙවලා වාහනයක් අරගෙන වාහනටක් ගෙවලා අවුරුදු 10ක් වලට යම්කිසි වත්කමක් ගොඩ නැගෙනවා. අන්න එහෙම එකක් තමයි මම මේ රජයට යෝජනා කරන්න අපේ ඉන්න අයටත්. දැන් බලන්න පහුගිය කාල සීමාවේ මේ රජේ පත් වෙච්ච ගමන් කුඹුරු අස්සද්දුව තරුණ ළමයි. මම හිතුවෙත් නෑ එහෙම අස්සද්දයි කියලා. ඒ වගා කරා. ඊළඟට තාප්පවල පින්තූර ඇද්දා. ඉතින් මේ තරුණ ළමයිගේ උනන්දුකුත් තියෙනවා ඇත්තටම. ඉතින් මේගොල්ලන්ට අපි හොඳ වැඩපිළිවෙලක් හැදුවොත් මම හිතන්නේ මේ රටේ සම්පත් දියුණු කරන්න මේක ඇත්තටම රජයට විතරයි කරන්න පුළුවන්. මේක මේ පෞද්ගලික අංශයට කරන්න බෑ. ඉතින් ඒකින්ද මේක කර්මාන්තේ දියුණු කරොත් අදට පරක්කු නෑ කියලා මම නිතරම කියනවා. මොකද හැබැයි මේක අවුරුදු 5ක් පස්සේ තමයි ආදම ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකින්ද ඒකට අපි ටාගට් එකක් තියාගෙන එහෙම කරලා මේ කර්මාන්තේ එක තැනකට ගෙනාවොත් මේ රට මොකද මේ කර්මාන්තේ හින්දා එතන විතරක් නෙවෙයි ජීවත් වෙන ප්‍රමාණය කුඩා තේවතු හිමියන් විතරක් නෙවෙයි ඊළඟට කුඩා තේවතු හිමියන්ගේ වැඩ කරන මේ කම්කරුවන් කුඩා තේවතු හිමි වැඩ කරන ඊළඟට කර්මාන්තකරුවන් ඊළඟට ඒගොල්ලගේ වැඩ කරන අය ඊළඟට මේකේ මේ සේවා සපයන අය ඊළඟට මේ ආයතන මේ කුඩා සේවා අධිකාරිය මේ රාජ්‍ය ආයතන ඒකයි මම කියන්නේ මේක මිලියන 4කට වඩා වැඩි කියලා. අට ජනගහනයෙන් 4න් පංගුවක් කියලා. සේවා සපයන ආයතන. මම මේකේ මේ වෙලාවේ ඊළඟට මේකේ තේ වවනෝ නම් මොකද මේකේ තියෙන චක්‍රලේඛනයක් මේක කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හදපු චක්‍රලේඛනයක් මේ පාර මීටින් එකකට ගත්තේ හෙක්ටයාර එකකට 32,75,000ක් තියෙන්නේ. වියදම් වෙනවා කියලා. ඒ නැවත වග කරන්න මේ අවුරුදු 4ක් යනකම් දෙවන වසර නඩත්තු වෙනකම් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ අපිට මෙච්චර නෙවෙයි අඩුතරමින් මම කිව්වේ මේක ව්‍යාපාරයක් කියලා. ඒකින්ද මේ ෆන්ඩ් එක සත්‍යමත් කරලා මේකෙන් මේ කුඩා තේවතේමට උදව් කරලා මේක නැවත සක්‍රිය කරන්න පුළුවන් නම් මේ සබ්සිඩි එක ඇත්තම ලක්ෂ 6ක් වගේ දෙන්නේ හෙක්ටයාරයකට ටී බෝඩ් එකෙන් මම අර මේ දෙනෝ ලක්ෂ 12ක් වගේ මුදලක් අර යාන්ත්‍රිකකරණයට. ඉතින් මේට වඩා සබ්සිඩි එක වැඩි කරලා මේකට ග්‍රේස් පීරියඩ් එකක් අවුරුදු 3ක් විතර දීලා බැංකු වලින් 106කට නොවැඩි වනසේ ණය මුදලක් අරන් දෙන්න පුළුවන් මේක බැංකු වලටත් වගකීමක් තියෙනවා මේ දේශීය සම්පත් දියුණු කරන්න. දැන් දේශීය සම්පත් දියුණු කරන්න බැංකුවට වගකීමක් තියෙනවා 106කට නොවැඩි වෙන මේ කර්මාන්තකට. දැන් මේ වතු වල ඉස්සෙල්ලා මම කියවනේ දැන් ඒ වතු පිහිටපු ඒවා ගොඩක් මේ වෙලා තියෙනවා. දැන් 120ක් විතර පහුගිය රජයේ කාලේ වැහිලා ගියා. කර්මාන්ත කරගෙන යන්න බැරුව. දැන් මේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමි 180ක් විතර ඉන්නේ. ඒගොල්ලත් බොහොම අමාරුවෙන් තමයි ගොඩක් අය දුවන්නේ. ඉතින් මේගොල්ලන්ටත් උදව් කරලා කර්මාන්ත කරනොත් මොකද ඉස්සර අපේ අම්මලා මේ නෑමිලි අරගෙන මේ හාල් ගන්න 7-8 පාරක්. ඒත් ගල් තියෙනවා කන්න ගියෙත් එහෙම. නමුත් මේ හාල් ව්‍යාපාරයක මම දන්නේ ඒගොල්ලගේ කොහොමද ලාභය කියලා. ඒගොල්ල නවීන යන්ත්‍ර සූත්‍ර දාලා ඒ කර්මාන්තයේ දියුණු කරපු හින්දා තමයි අපි වෙළඳ පොළට හොඳ හාල් එකක් දෙන්නේ. ඒ වගේ තමයි අපි. දැන් එහෙමනම් අර තේ සත්‍ය ව්‍යාපාරය මේවා කර්මාන්ත දියුණු වෙන්න එපා. ඒවා ඒ දියුණු නැතේ වෙනස් වුණ හින්දා. අපි මේ කර්මාන්තයේ පෞද්ගලික තේ කර්මාන්තනේ මේ මිලියන ගණන් බැංකු වලින් අරගෙන ණය අරගෙන බැංකු වලට පොලිය ගෙවලා ඒ වගේල මේ කර්මාන්තේ මෙතනට ගෙනහලා තියෙන්නේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලෙම. ඉතින් ඒක හින්දා මේ කර්මාන්තේ මේ විශාල පස්සෙන් අරගෙන යන්නේ. ඒක හින්දා හොඳ ඒ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරපු හින්දා තමයි අපි වෙළඳ පොළට හොඳ තේ එකක් දෙන්නේ. ඉතින් අපි දැන් අපිට ඒකට වියදම් වෙන විශාල වියදමක්. කලසොට මැෂින් වලට ගන්න ඒවට වියදම් වෙනවා. දැන් මේ පෝරපස්සයත් එක්ක කර්මාන්තයට හොඳ දළු නොලැබෙන හින්දා කර්මාන්තයේ විශාල අසීරුවක් විතර තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. මොකෝ හොඳ මේකේ අපි කතා කරන්නේ 2.5 දළු කියලා. අපිට තියෙන්නේ දැන් තේ වෙන්දේසි විකුණනකොට අපිට තියෙන 32යි
මේ 68ක් දළු හිමියට ගෙවන්න ඕන. අපි දැන් 75ක් විතර ගෙවනවා. දැන් මේ කර්මාන්තේ තියෙන තරංගාරිත්‍යයත් එක්ක. ඒ කියන්නේ කර්මාන්ත ශාලා හිමියට එන දායකත්වය නැහැ. ඒ දායකත්වය එනෝනම් තමයි තවත් කර්මාන්ත ශාලා දියුණු කරන්න පුළුවන්. අපි මේ සුඛෝභෝගී ජීවිතයක් ගත කරනවා නෙවෙයි. අපි මේ පුළුවන් තරම් බලන්නේ. අපි මිනිස්සු කුඩා වතු වැඩ කරන මිනිස්සුන්ට කම්කරුවන්ට මේ අපි අවශ්‍ය පහසුකම් දීලා මේ මිනිස්සු හරියට රැට හරියට ඉඳාගත්තොත් නේ අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මිනිස්සුගේ තියෙනවා ඇත්තටම නිවාස ඒවා මේ හදලා දෙන්න. නමුත් මං හිතන්නේ කර්මාන්ත ශාලාවල 90%ක්වත් හොඳ පහසුකම් දීලා නැහැ වැඩ කරන කුලී කරුවන්ට. මොකද දෙන්න බෑ. දෙන්න බැරි හින්දා. ඉතින් ඇත්තටම හොඳ රජයකින් අපිට පහසුකම් දෙන්න පුළුවන් නම් මේ කර්මාන්තය දිනු කරලා මේක මම නිතරම කියන්නේ මේක හොඳ කර්මාන්තයක්. මේක තමයි වටිනම කර්මාන්තය මේ රටේ තියෙන්නේ. ඉතින් මේකේ හොඳ සේවාවක් කරන්න පුළුවන්. මේක හොඳට අවබෝධ කරොත් මොකද මේ කර්මාන්තයේ වටිනකම තාම හරියට රජය දැනගෙන නැහැ. පහුගිය රජයේ ඉඳලා මේ දැන් අවුරුදු මේ මම හිතන්නේ මං කිව්වේ 1984 2005 කාල සීමාවේ මේක දැනගෙන අපිට ණය මුදලක් හරි අරන් දීපු තමයි තේ වැව්වේ. ඉතින් මේ සබ්සිඩි එක ප්‍රමාණවත් නෙවෙයි. නමුත් අද මේක හරියට දැනගත්තේ නැති හින්දා තමයි අද මේ තත්ත්වෙට මේ කර්මාන්තය වැටලා තියෙන්නේ. මේක දැනට හරි මේක හොඳ තත්ත්වයකට ගෙනහලා වියදම් කරොත් අපි කරන සේවාව අතිවිශාලයිනේ. දැන් බලන්න අපි රස්සාවල් දීලා ළමයින්ට කොච්චර අපේ ළඟ වැඩ කරන අය නිලධාරීන් විශාල පිරිසක් අපේ ළඟ ඉන්නෝනේ. දැන් බලන්න රජයේ බැලුවොත් AG ඔෆිස් වල කිසිම මේකක් නැතුව උපාධිධාරී ආවන් පස්සේ AG ඔෆිස් එකේ පුටුවකුත් නෑ වාඩි වෙන්න පුරවනවා. ඇත්තටම මේ අපේ ළඟ හිටපු ළමයි මේ හොඳ පඩි ගන්න ළමයි ගියා මේ AG ඔෆිස් එකට. මොකද මං අහුවා මොකද කියලා පෙන්ෂන් එක ගන්නලු. පෙන්ෂන් ගන්න අවුරුදු 55ක් ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලගේ මානසික මට්ටම ඒ පොඩි කාලේ ඉඳන්ම දෙමෝපිය විසින් වෙනස් කරලා තියෙන්නේ ඇත්තටම. ඉතින් ඒකින්ද මේක හොඳ රසවත් රජයට මම හැමදාම කියන්නේ පෞද්ගලිකාංශයයි රජයයි කියන්නේ දෙකක් නෙවෙයි මේ එකක් හැටියට හිතලා මේ කර්මාන්තර මීට වඩා යොදවලා මේක ඇත්තටම ව්‍යාපාරයට යොදවලා ව්‍යාපාරයෙන් ලාභ ලබනවා වගේම මේ රජයත් දැනගන්න ඕනේ මේක මීට වඩා මේක සත්‍යමත් කරලා මේ ව්‍යාපාරය තව දුරටත් අවුරුදු 150ක් ආවා වගේ තව 150ක් ගෙනියන්න පුළුවන්ද කියලා තමයි අපි බලන්න ඕන. මේ විදිහට ගියොත් නම් තව අවුරුදු 10ක් මේ කර්මාන්තේ පවතී කියලා මම නම් හිතන්නේ නැහැ. හොඳයි. අපිට තියෙන අභියෝගම තමයි විශේෂයෙන්ම ලෝකේ අනිකුත් රටවල් එක්ක කතා බහ කරලා බලනකොට දැන් ඔය චාල්ස් කුමාර එහෙම ලංකාවට ආවහම මේ ඒගොල්ලන්ට බොන්න තේ දෙන්න තැනට යනවනේ ගිහිල්ලා බලනවනේ මොකද්ද තත්ත්වය කියලා. හැබැයි ඉතින් අපේ පාලකයෝ සමහරක් වෙලාවට එතෙන්ට බහලා බලලා තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක තමයි මූලිකම කාරණේ බඩපත් වෙලා තිබෙන්නේ. මේක මේ එක් ආණ්ඩුවකට කරන චෝදනාවක් නෙවෙයි. අපි යටත් විජිත පාලනයෙන් මිදුණට පස්සේ 72 ජනරාල් ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ වශයෙන් නිදහස ලබා ගත්තට පස්සෙත් සමහරක් වෙලාවට අපි සංවර්ධනය කර යුතු කාරණා පිළිබඳව ප්‍රමුඛතා ලයිස්ට්ුව අරගෙන බැලුවාම මෙවැනි දේවල් තියෙන්නේ බොහොම පහළ තත්ත්වයක. ඒ නිසා තමයි අද අපිට අපේ වැවිලි ආර්ථිකය කොයි පැත්තටද යන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. හේරත් මහත්මයා දැන් අපි ඔබතුමා මීට පෙර වටේදී නැවැත්තුවේත් මම හිතන්නේ ජිනදාස් මහත්මයාත් මේවර මේ කතිකාවට එකතු වෙයි මානපිර මහත්මයාත් එකතු වෙයි මේ අපිට තියෙන අභියෝග පිළිබඳව කතා බහ කරද්දී අපි ලෝකයක් දිනන්න කතා කරනවා. දැන් අපි වැවිලි ශේෂ්ත්‍රයේ අර්බුද ගැන කතා කරුවා. දැන් අපි මේවා අපේ එක්ස්පෝර්ට් එක ගැන කතා කරුවොත් අපි ලංකාවේ සිලෝන් ටී කියන එක ෆයිනස් ක්ලීන් ටී කියලා තමයි මාකට් කරන්නේ. එතකොට අපි සම්ප්‍රදායික ටී ඕර්තොඩොක්ස් කියන තේ එක ලෝකේ සැපයීම් වලින් අපි 47%ක්ම සපයන්නේ ලංකාවේ තේ. ඒ කියන්නේ සම්ප්‍රදායික තේ ඕර්තොඩොක්ස්. ඉතින් ඒ කියන්නේ අපිට ලොකු හොඳ තැනක් තියෙනවා. ඒ කියන්නේ ටර්කි, ඉරාන්, ඉරාක් ඒ වගේ රටවල් වලින් මැද පෙරදිග රටවල් වලින් උපරිම ඉල්ලුමක් තියෙනවා ඒ වගේ තේ වලට, සම්ප්‍රදායික තේ වලට. ඊට අමතරව දැන් මේ අර්බුද වලින් අපි මේ අර්බුදත් ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් අලෙවිකරණයෙන් ගන්න රජයත් මැදිහත් වෙන්න ඕනේ. දැන් ඒක කාලයක් තිබුණා ඉරාන් එකට සැන්ක්ෂන්ස් දාලා තියෙනකොට ඉරාන් ඔයිල් බාටා සිස්ටම් එකක් යන්න රජයවල් ඒකට
මුල පිරුවට ඒක සිද්ධ වුණේ නැහැ. එතකොට දැන් රුසියාවගේ ඒගොල්ලන්ට සැන්ක්ෂන්ස් දානකොට ඉන්දියාව ඒගොල්ලොත් එක්ක අවබෝධා ගිවිසුමක් ගහලා තියෙනවා. ඒගොල්ලෝ තේ දෙන්නම් ඒගොල්ලෝ ඒ වෙනුවට තෙලුයි පොහොරයි දෙන්න. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් අපිටත් ඒ වගේ පොඩිවට හරි මැදුවත් වෙන්න තිබුණොත්. ඉතින් ඒ වගේ ඒවා රජයකට තමයි කරන්න පුළුවන්. එතකොට අපේ ඒ කියන්නේ විදේශ විනිමය මුදල් වලින් හොමාරු නැති වුණාට භාණ්ඩ වලින් හොමාර කරා ගන්න පුළුවන්. ඒ වගේ දේවලුත් කරලා එතකොට මේ තේවල යම්කිසි ප්‍රමාණයක් 10%ක් විතර තත්වයෙන් බාල තේ තියෙනවා. ඒවා අපනයනය කරන්න එක එක නීති රීති තියෙනවා. ඒවත් යම්කිසි දුරකට ලිහිල් කෙරුවොත් යම්කිසි රටවල් තියෙනවා ඒකට ඉල්ලුමක්. අනුප ගානේ ඩොලර් 1.5ක්වත් ඒ තේවලට ඩොලර් 1.5ක් පමණ ප්‍රමාණයක් ඒ තේවලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඊස්ට් ඇෆ්‍රිකන් කන්ට්‍රීස් වලට. ඒවා ලංකාවේ අපනයනය කරන්න ඒ තත්ත්වයේ ඒවා තහනම් තත්ත්වයක තියෙන්නේ. නමුත් ඒවා යම්කිසි නියාමනයන් අතරේ ඒවත් අපනයනය කරන්න අවස්ථාව ලැබුණොත් අපිට තව ඩොලර් මිලියන 30ක් 35ක් නිකම්ම ගන්න පුළුවන් අපතේ යන්නේවා. ඒ වගේ ඒවා නියාමනය කරාගෙන මේ අපේ තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවලටත් ඒවට අතහිත දීලා තේ අපනයනකරුවන්ටත් ඒවට අවශ්‍ය පහසුකම් සැලසා දීලා මේ අපනයනය තව ටිකක් දියුණු කිරීමට පියවර ගත්තොත් අපිට තව ඩොලර් ප්‍රමාණයක් රටට හොයාගන්න පුළුවන් කරදරයක් නැතුව. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා අපි උපරිම ප්‍රයෝජන ගන්න රජය මැදිහත් වෙන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. හොඳයි ඔබතුමා ගෙනාව හොඳ තැනකට. ඒ කියන්නේ අපිට යෝජනා කරන්න වෙලා තියෙනවා රජයට. අපිට මේක දෙන්න කියන කාරණේ සම්බන්ධව. දැන් බොහෝ වෙලාවල් වලට රජයක කාර්යභාරය බවට පත් වෙන්නේ රටක දියුණුවට ඍජුවම බලපාන නැත්නම් උදව් වෙන ඒ වගේම අපිට හොඳ ආදායමක් ගේන මෙවැනි දේ විශේෂයෙන්ම මේ දැන් අද අපි කතා කරන වැවිලි කර්මාන්තයේ ඇතුළේ තිබෙන තේ මෙවැනි දේ කොයිතරම් අපිට උදව් උපකාර වෙනවද කියන කාරණේ. ඒ ප්‍රතිඵල තමයි අපි දැන් අද භුක්ති විඳින්න සිටින්නේ. අපි මේ පිළිබඳව කතා බහ කරනවා විතරයි. අපි හිතුවේ කොයි වෙලේකවත් ලෝකෙට කොරෝනායි කියලා. අපි හිතුවේ අපිට මේ වෛරස් එකක් හින්දා අපේ සම්පූර්ණ මෙහෙයුම් ක්‍රියාවලිය මඩපණ වෙයි කියලා. අපි හිතුවේ නෑ අපේ ආදායම මේ විදිහට පහළ බහයි කියලා. අපි ඇත්තටම හිතුවේ නෑ අපි අද මේ මෝන දීලා තිබෙන ප්‍රශ්න වලට අපිට මෝන දෙන්න සිද්ධ වෙයිද කියලා. ගෑස් පොලිමේ ඉන්න වෙයිද, තෙල් පොලිමේ ඉන්න වෙයිද, ඩීසල් ගහන්න පොලිමේ ඉන්න වෙයිද, පෙට්‍රල් ගහන්න පොලිමේ ඉන්න වෙයිද, අන්තිමට පාන් ගෙඩිය ගන්න වෙන්නත් පොලිමේ ඉන්න වෙයිද? මේ පිළිබඳව කතා බහ කරන්නේ. අපි කාටවත් චෝදනා කරලා වැඩක් නෑ. මොකද අපි ඉතිහාසයේ පුරාවටම අපි තීන්දුව ගන්න ඕන තැන්වලදී තීන්දුව අරගෙන නෑ. මනපිරු මහත්මයා තේ කර්මාන්තයටත් ඒකම වුණා. ඔව් ඇත්තටම අපිට තේ පාලන තේ කර්මාන්තයට තේ පාලන පනතක් තියෙනවා. ඒක 1957 පනත. ඊට ඉස්සරත් මම හිතන්නේ 1930 ගණන් වෙනකොට ඉතිහාසය ගැන බලනකොට තේ සඳහා තේ පාලනට බ්‍රිතාන්‍ය රජුගෙන් මේ ලංකාව හිටපු ආණ්ඩුකාරයාට ආඥා පනවලා තියෙනවා කියලා තේ ඉතිහාසයේ තියෙනවා. ඉතින් අපි දැන් ඔබතුමා කතා කරා වගේ තේ වලට ලෝකේ කොච්චර තරඟකාරී රටවල් තිබ්බත් සාම්ප්‍රදායික තේ දිගටි ගුලිවන් එහෙම නැත්නම් ගිරි සහිත තේ හදන ලෝකේ ප්‍රමුඛ පෙළේ කළු තේ හදන රට අපි ශ්‍රී ලංකාව. ඇත්තටම මේ ලෝ ග්‍රෝන් තේ වලට කියන්නේ ආර්ට් එකක්. කියන්නේ කලාවක්. ලෝ ග්‍රෝන් තේ ගත්තාම කලාවක්. එතකොට මේ තේ ලෝ ග්‍රෝන්නේ දිගටි ගිරිවන් සහිත ගුලිවන් සහිත තේ හදන්න හොඳ දළු ඕනේ. මේ පත්තර කොළ වගේ කඩදාසි කොළ වගේ දළු අරගෙන ඒක උතන්න බෑ. අපි අද කර්මාන්ත ශාලා නිලධාරීන් බොහොම උත්සාහයක් මහන්සියක් ගන්නවා මේ උන්ගේ ක්‍රමවේද වෙනස් කරලා මේ තේ ඒ මම හිතන්නේ කලාකරුවෝ බවට පත් වෙලා තියෙනවා වගේ දැන් ඒ නිර්මාණය කරන්නේ. තේ පහතරට තේ කියන්නේ කළු තේ කියන්නේ නිර්මාණයක්. දැන් අපි දන්නේ අපිට තරඟකරුවෙක් කොච්චර කවුරු ආවත් දැන් අපේ මුහුදු මට්ටමේ උසානුව විවිධ රස ලෝකේ වැවෙන එකම තේ වැවෙන රට ශ්‍රී ලංකාව. එතකොට ශ්‍රී ලංකාවේ තේ මම හිතන්නේ දැන් ඒ කාලේ තිබුණා ලන්ඩන් ඔක්ෂන් කියලා එකක්. ලන්ඩන් වෙන්දේසිය. ලන්ඩන් ඔක්ෂන් එකටත් තේ ගියා. ඒක 1988 දශකයේ වගේ වැහිලා ගියා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ තමයි ලෝකේ හොඳම තේ වෙන්දේසිය තිබුණේ.
ඉස්සෙල්ලා ආචාර්ය ජිනදාස මහත්මයා කිව්වා වගේ හොඳම අපි පළවෙනි ස්ථානයේ ඉනකොට ලෝක හොඳම තේ වෙන්දේසි අපි වුණා. කියන්නේ ප්‍රමුඛ ප්‍රසිද්ධ රසවත් ගුණවත් ඒ වගේම විවිධාකාර තේ විකුණන තේ වෙන්දේසි අපි. මේ තේ වෙන්දේසි පටන් ගත්තේ 1883. වතු 5කින් ලොට් 3කින් තමයි තේ වෙන්දේසි ආරම්භ කරේ. අද වෙනකොට මේ තේ වෙන්දේසියට සතියකට මේ පොහොර අර්බුදේ එන්න ඉස්සලා සතියකට එනවා තේ ලොට් 12500ක් විතර. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් තේ ආවා. දැන් මේ වෙනකොට ඒ ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි මේ තේ වෙන්දේසියේ කාර්යභාරයත් එක්ක බැඳිනවා ශ්‍රී ලංකා තේ වෙළඳුන්ගේ සංගමයේ CTTA කියලා කියනවා. ඒ වගේම තමයි මේ අපනයනකරුව අපි ඇත්තටම ප්‍රසන්න මහත්තයා මේ අපනයනකරුව ගැන හොඳ තක්සේරුවකින් අඩු තක්සේරුවකින් නෙවෙයි වැඩි තක්සේරුවකින් කතා කරන්න ඕනේ. මොකද හේතුව දැන් බලන්න මේ හිඟුරක් ගොඩ වී විකුණ ගන්න බෑ. වී පුච්චනවා වෙනම එළවලු විසි කරනවා වට්ටක්ක විසි කරනවා. ඒ වුණාට තේ එහෙම නැහැ. මේ තේ අපනයන කිරීමේදී ඔවුන්ගේ ලොකු දායකත්වයක් තියෙනවා. මොකද ඒගොල්ලන් ඒ රටවල් වල දැන් යුද්ධ පැවතුනත් ඊට පස්සේ කැරලි කෝලාහල පැවතුනත් ඒ නව මාර්ග වෙනස් කරලා බෝඩර් වෙනස් කරලා ගෙරලා අපේ රටට ඩොලර් ගෙනත් දෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට තරගකාරී රටවල් කොහෙම තිබුණත් මේ පුරුදු වෙච්ච අය සිලෝන් ටී දැන් මේ සිලෝන් ටී කියන නාමයේ මම හිතන්නේ දැන් බලන්න තරුණ පරපුර ගොඩාක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ වෙනත් බීම වලට යන්න. වෙනත් බීම වලට යනකොට තරුණ පරපුරට අපි ආදේශයකයක් හැටියට මේක පුරුදු කරන්න ඕනේ ලෝකේ වෙන රටවල් වල. දැන් බලන්න තේ ගහක්වත් නැති රටවල් තියෙනවා ජර්මනි. ඊට පස්සේ මේ එක්සත් එමිර් මේ රාජ්‍ය ඩුබායි. ඉතින් බලන්න ඒගොල්ලොනුත් තේ අපනයනෙන් ආදායමක් තියෙනවා මේ 2020 වර්ෂ වෙනකොට. ඒගොල්ලෝ ජර්මනියේ මේ US ඩොලර් 222ක් උපයලා තියෙනවා තේ ආදායම. එතකොට දැන් අපි කවදා හරි අපි දැන් හැමදාම මේ සාම්ප්‍රදායික තේ එකේ ඉන්න නැතුව අපිත් දැන් කාලීන වැලියු ඇඩඩ් වලට යන්න ඕනේ. දැන් බලන්න අපේ මේ ආගරපතන පළාතේ තියෙනවා තේ කර්මාන්ත ශාලා. ඒ ආගරපතන කර්මාන්ත ශාලාවට තේ යන්නේ අපේ කර්මාන්ත ශාලා වලින් කලර් මැෂින් වලිනුත් ඉවත් කරපු නටු ගිහලා ඒ නට්ටෙනුත් ඉවත් කරපු කෙදි වගේ එක ගිහිල්ලා ඒ කට්ටිය පවුඩර් වගේ එකක් හදනවා. මම හිතන්නේ ජර්මනිය වගේ රටකට යනවා මම හිතන්නේ කිලෝ එකක් රුපියල් 20000ක් විතර වගේ. ඉතින් ඒ නිසා අපි ඉස්සරහට මේ යන්න ඕනේ මේ මට මේකට තරුණ දායකත්වයේ ප්‍රශ්න මතය හරි අඩුයි මේ තේ කර්මාන්තයට. ඇයි ඒකට මේ හේතුව? දැන් මේ ශ්‍රමයට අභිමානයක් නැහැ. මම දැන් ඉස්සල්ලා කිව්වා කලර් මැෂින් කියලා යන්ත්‍රේ මිලියන 20ක් විතර වෙනවා. මිලියන 20යි. හැබැයි ඒ කර්මාන්ත ශාලාවෙම තියෙන කම්පියුටරයක්. කම්පියුටරේ ලක්ෂ 1.5යි අර වර්ණ ප්‍රභේදක යන්ත්‍රේ කලර් මැෂින් එක ලක්ෂ කෝටි ගාණක් වටිනවා. හැබැයි මේ කම්පියුටරේ වැඩ කරන්නේ මිස්සෝ මිසිස් නැත්නම් මිස්ටර්. අර මිලියන 20ක් වැඩ කරන යන්ත්‍රේ කම්කරුවා කියන කියලා. එතකොට මේ තරුණ දායකත්වයේ මේකට දායකත්වය ලැබෙනවා අඩුයි. ඉතින් මේ ශ්‍රමයට අභිමානයක්. මොකද මේ තරුණ දායකත්වයේ ගත්තාම මේ වැලියු ඇඩඩ් ඒ වගේම තමයි අපි ලෝකෙට තේ යනකොට විශේෂයෙන්ම අපි මේ තේ වල තියෙන විද්‍යාත්මක ගුණය අපි තාම ප්‍රචලිත කරන්න පටන් ගත්තේ නැහැ. ඉතින් මේ ප්‍රචලිත කිරීමෙන් ඒ වගේම තමයි මේ වැලියු ඇඩඩ් වලට යෑමෙන් අපේ නව සිතුවිලිට තියෙන නව තරුණ දායකත්වය ලබාගෙන මේ තේ කර්මාන්තයට අනිත් රටවල් එක්ක තරඟ කිරීමේ හැකියාව තියෙනවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. බොහොම ස්තුතියි. ස්තුතියි. අපි අද කතා බහ කරමින් සිටින්නේ බහුවර්ණ තුලින් හරි උත්තරේ තෝරා ගන්නට උත්සාහ කරන්නේ අපේ වැවිලි කර්මාන්තයට මොකද වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට අපේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්නවා W ජිනදාස මහත්මයා ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ අධ්‍යක්ෂය වගේ මණ්ඩාරදෙණිය පුද්ගලික සමාගමේ පුද්ගලික වස්තු සමාගමේ සභාපතිතුමන් ඒත් එක්කම ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ වර්තමාන සභාපති ලයනල් හේරත් මැතිතුමා ඒ වගේම තේ නිෂ්පාදක උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන නලින් මානප්පෙරමුණ මැතිතුමා. අවසන් වටේ අපි කෙටි විරාමයෙන් පසුව ආරම්භ කරනවා. හොඳ අපි අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ අපි කතා බහ කරමින් සිටින්නේ අපේ වැවිලි ආර්ථිකයට මොකක්ද වෙලා තියෙන්නේ අපේ වැවිලි ආර්ථිකය අතින් ඉස්සරහට ගිහිලා තියෙනවද නැත්නම් ආපස්සට ගිහිලා තියෙනවද මොනවද අපි ඉස්සරහට යනවා නම් ලෝකෙත් එක්ක තරඟ කරන්නට අනෙකුත් රටවල් එක්ක තරඟකාරී රටවල් එක්ක එකට හිට ගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ කොයි විදිහටද කියන කාරණේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. මොකද අපි කාර්මික වශයෙන් දියුණු වෙච්ච රටක් නෙවෙයි. අපි තාක්ෂණික වශයෙන් දියුණු වෙච්ච රටක් නෙවෙයි. නමුත් අපි එදා ඉඳලා පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලේ ඉඳලා ගොවිතැනට නැත්නම් වගා කරන දේවල් වලට බොහොම දස්කම් දක්වපු જાතියක්. කාලෙන් කාලයට අපි යටත් කරගත්ත ජාතීන් එක්ක වගේම ඉන් පසුව
අපි කතා බහ කරන අපේ ඉතිහාසය නැත්තම් මීට අවුරුදු 70කට 74කට 75කට කලින් අවසාන වශයෙන් අපි යටත් විද්‍යාවක් වෙලා හිටුණු ඒ බටහිර ජාතීන්ගෙන් අපිට ලැබුණු දේවල් වලිනුත් අපි බොහොම අපේ කරගත්ත විශේෂයෙන්ම ඔය වගාවන් හා සම්බන්ධයෙන්. ඉතින් තේ වගාව හිමත් අපිට හම්බුනේ, කෝපි වගාව හිමත් අපිට හම්බුනේ ওই විදියට තමයි. කොහොම හම්බුණත් අවසානයේදී අපි අද ජීවත් වෙන්නේ මේ වගාවන්ට පින් සිද්ධ වෙන්නට. ජනදාස් මහත්මයා එක් තැනකින් නැවතුවා එක් කාරණයක්. මම හිතන ඔබතුමා ගාව තියෙන බොහොම හොඳ කතාවකුත් අපි අවසාන මිනිත්තු කීපේ එතන යොමු කරන්න කැමතියි. ඔව් ඒක කියන්න ඉස්සෙල්ලා ප්‍රසන්න මහත්මයා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඇත්තටම මම පෞද්ගලිකාංශය මේ තේ කර්මාන්ත ශාලා කුඩා තේවතු හිමියන්ටත් ලොකු සේවාවක් කරලා පවත්වාගෙන යන්නේ. ඇත්තට කුඩා තේවතු හිමියයි අපි පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියා කියන ගහට පොත්ත වගේ. මේ කුඩා තේවතු හිමියා ආරක්ෂා කරන්න ඇත්තටම මේ ගස්වල තියෙන දළු වලටත් හුඟක් කර්මාන්ත ශාලා 150කට වගේ මුදල කට්ටියට මේ කුඩා තේවතුන් සපයලා තමයි මේ කර්මාන්තයේ කුඩා තේවතුන් ලොකු විශාල සේවයක් කරලා පවත්වාගෙන යන්නේ. ඉතින් මේ කර්මාන්තය අපේ පෞද්ගලික තේ කර්මාන්තය ශාලා හිමියාට ලොකු මේ ශක්තියක් වෙලා තියෙනවා කුඩා තේවතු හිමියාට. නමුත් අද මේ කර්මාන්තයේ මේක අපි කරන සේවාවට වඩා හොඳ සේවයක් කරා නම් මේ තේ සත්‍ය ව්‍යාපාර දියුණු වෙන්න එපයි. ඒක දියුණුන්නේ නැහැ. ඒක අසාර්ථ වුණා. ජනවසම් දියුණු වෙන්න එපයි. ඒව සම්පූර්ණ අසාර්ථ රජයෙන් ගෙනිච්චා. ශ්‍රී ලංකා රාජ්‍යවල සංස්ථා දියුණු වෙන්න එපයි. ඒව එකක්වත් දියුණුන්නේ නැහැ. මොකද මේ අතීතයේ මේ ගොඩනැගිච්ච මේ ආයතන. ඉතින් මේ කර්මාන්ත දැන්ටත් කුඩා පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියා මේක ලොකු දායකත්වයක් කුඩා තේවතු හිමියට සලකලා ඒ මිනිස්සු ජීවත් වෙන්න ලොකු මේකක් කරනවා ඇත්තටම. ඉතින් ඒකින්ද මේක වටිනකම මේක රජය තේරුම් ගන්න නැහැ තාම. මං ඉන්ටර්නෙට් මං හිතන්නේ මට වෙලාවකට හිතෙනවා මේ නිලධාරීන් මේ කර්මාන්තයේ ඇත්ත తත්වය පහදලා දෙන්නේ නැද්ද කියලා. ඉතින් මේකින්ද අද මේ කර්මාන්තය අපි විශාල වියදමක් කරලා තමයි මේ පහුගිය කාලේ ගොඩනැගිලි හදලා මේව දෙකද අද ගතොත් හැම දෙයක්ම නිෂ්පාදන වියදම් වැඩිලා තියෙනවා. එකට 4 ගුණයක්. ඩීසල් ටික ගත්තොත් එකට 3 ගුණයක් විතර වැඩිලා තියෙනවා. රුපියල් මේ පේපර් සෑක්ස් ගත්තොත් 153ට ගත්ත ඒවා 320ක් වෙලා තියෙනවා. මේ පොහොර ගත්තොත් 1000ට 1500ට ගත්ත ඒවා අද රුපියල් 8750 12750 වෙලා තියෙනවා. මැෂින් ගත්තොත් ඒ හැම එකම දෙගුණයකට තුන් ගුණයකට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක දරා ගන්න බැරි තත්ත්වයක් කර්මාන්තයට වෙලා තියෙනවා. ඒකින්ද මේක කර්මාන්තය ඉක්මනින් බේර ගන්න කියලා කියන ගමන් මම අවසාන වශයෙන් කියන ඇත්තටම සමහරක් කර්මාන්තයේ වල ඉන්න ලියනෝ මේක පිටස්තර කට්ටිය අතර මම මේක ලියාගෙන ආවේ මේකේ කියවන්න. මම ඉතින් මොකද හේතුව මේ ඇත්තටම හිතන් ඉන්නවා අපි ගොඩක් අය මේ සදාකල් ජීවත් වෙනවා කියලා. ඉතින් මට මේක කියන්න ඕන අවසාන වශයෙන් ඇත්තටම මිනිස්සු දියුණු වෙන්න මේ පහසු ක්‍රම හොයනවා. හරියටම කිව්වොත් ලේසියෙන්ම සල්ලිකාරයෙක් වෙන විදිය ගැන මිනිස්සු හොයනවා. ඒකට හොඳම මගක් විදියට නීති විරෝධීව හම්බ කරලා ජීවත් වෙන්න හදනවා. නමුත් අන්ධ වෙලා ඉන්න මිනිස්සුන්ගේ ඇස්සරවන එක අපේ යුතුයකම. අපි ජීවත් වෙන්න කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුළ අපි උපරිමයෙන් සාධාරණයෙන් ජීවත් වුණොත් තමයි සතුටෙන් මැරෙන්න මොහොතේ අපිට අපි ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. මා අදහන මගේ ආගමට අනුව නම් ප්‍රසිද්ධ දේශනයක් තියෙනවා අපි කරන අකුසල් වලට විපාක ගුණා පිටුපස කෙන කරත්තේ රෝදය පස්සෙන් එනවා වගේම අපි කරන ලද කුසල් වල ආනිසංස අපි සෙවණැල්ල වගේ අපේ අසලින්ම ඉන්නවා. ඉතින් ඔබ හිතන්න ඔබ ඉපු දනින ਸਰව සාධාරණ නොවුනොත් ඔබට මොන වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්ද? කවදා කොතනදී හෝ ඔහු විපාක ලබන්නට අපට සිදු වෙනවායි. මිනිස්සු ඉන්නවා අද වෙද්දී අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයට පත්තුණු අද දරුවට කිරි ටික ගන්න බැරුව, ගෙදරට සිමෙන්ති ටික දාගන්න බැරුව, ළමයට පොත් ටික අරන් දෙන්න විදියක් නැතුව, නොතමී ඉන්න වහලට තකරන් ටික දාගන්න විදියක් නැතුව. ඉතින් ඔබ හිතයි දැන් මේ වගේ කෙනෙක්ට අසාධාරණ ව්‍යාපාරයකට ඉඩ ලැබුණොත් නොකර ඉඳීවිද කියලා. ස්වයංපෝෂිත රටක් ලෙස අපිට පුළුවන්කමක් තිබිතුයි සාධාරණ මිනිස්සුන්ට ජීවත් වෙන්න. මේ මම දෙන පණිවිඩයක් කාටත්. ඉතින් ඇත්තටම මේක අපි කවුරුත් හිතන්න ඕන අපේ බෞද්ධ ආගම රටක් අපි කවුරුත් මේ සතුටෙන් ජීවත් වෙන
අපි වැරදි වැඩ නොකර සතුටෙන් මේ කර්මාන්තයත් පවත්වාගෙන යන්න කියලා. මොකද සමහර අය එක එක ක්‍රමයෙන් මේ කර්මාන්තයත් නිල්ලා සල්ලි ගන්න උත්සාහ කරනවා. ඒක තමයි මම දෙන පණිවිඩය. හරිම බොහොම ස්තුතියි අතටම අපිට මේ අවස්ථාවල ලබා දීපු ගැන සියත ආයතනටත් ප්‍රසන්න මහත්තයා ඔබටත් මේ ආයතනයේ ඉන්න වැඩ කරන සියලු දෙනාටත් මම ස්තුති කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. අපි අවසන් වටේ දෙවෙනි අවස්ථාව තියෙන්නේ රයිනල් හේරත් මහත්මයාට. ඔබතුමන්ට මොකක්ද කියන්න තියෙන්නේ? මම අර තේ අපනයන ගැන ඉස්සෙල්ලා පොඩක් පැහැදිලි කිරීමක් කරුවා. දැන් මට අනික් පණිවිඩය දෙන්න තියෙන්නේ දැන් සම්ප්‍රදායික තේ අපේ ගන්න රටවල් වලට අමතරව තේ මණ්ඩලයත් ඒකට ආධාරණ තානාධිපතිවරුත් මේකට මැදිහත් වෙලා අලුත් රටවල් තේ ගන්න නැති රටවල් වලට මේක ප්‍රවර්ධනය කිරීමට රජය මැදිහත් වෙන්න ඕන කියලා මම යෝජනා කරන ගමින් සියත ආයතනයටත් ප්‍රසන්න මහත්තයාටත් මේ අනිකුත් කාර්ය මණ්ඩලයට මම ස්තුති කරමින් මේ අවස්ථාව ලබා දුන්න එකට මම නැවතත් ස්තුති කරනවා. බොහොම ස්තුතියි. මානපර මහත්මයා ඔබතුමන්ගේ අවස්ථාව අපි බොහෝ දේවල් කතා කරා මේ වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂයෙන්ම තේ කර්මාන්තය සම්බන්ධයෙන්. ඇත්තටම ලෝකේ තේ වැවෙන රටවල් තේ හදන රටවල් 46කින් තේ කිලෝ මිලියන 4000ක් විතර ලෝකෙට පැමිණෙනවා. ඒ කොච්චර ආවත් මේ සිලෝන් ලෝගෝ කියන්නේ ලයන් ලෝගෝ එකට දෙන සිලෝන් ටී කියන තේ නාමය අපි කීර්තිමත් තේ නාමයක්. ඒ කීර්ති නාමය මම හිතන්නේ අපි ඒක සුරකින්න ඕනේ. ඒකෙන් තමයි මේ තේ පානය කියන එක විචලා ආචාර්ය ජිනදාස මහත්මයාත් කිව්වා වගේ වතුරට පසු වැඩියෙන්ම පානය කරන පානය. සෞඛ්‍ය ජනක පානයක්. ඒ වගේම තමයි අපි සර්වයිවල් ඩ්‍රින්ක් එකක් කියලා කියනවා. ආහාරයක් ගන්නකන් තේකෙන් සමහරලාට ජීවිතය ගත කරනවා දවස් පැය 24. ඒ වගේම තමයි අපි මේ තේ කර්මාන්තය දෙනානේ මහා පුණ්‍ය කර්ම එකක් රැකියාවක් කරන්නේ. අපි මේ මිසයිල් මද්ද්‍රව්‍ය හදනවා නෙවෙයි මේ සෞඛ්‍ය ජනක එකට ශරීරයට හිතකාරී හෘදේ වස්තුවට ඔක්සිකාරක සපයන පානයක් අපි හදන්නේ. ඉතින් මේ සියලු සම්පත්දායකයෝ එකතු වෙලා දළු නෙලන අපේ සහෝදරයා සහෝදරියගේ සිට නැව්ගත කරන ස්ථානයේ දක්වා සම්පත්දායකයෝ අපේ කම්මල් තේ වගාව රැක ගැනීමේලා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ඇති වේවායි කියලා තමයි අපගේ අපි තේ කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපගේ ප්‍රාර්ථනාව ඒ වගේම සියත ආයතනයේට මේ අවස්ථාව ලබා දුන්නට ආරාධනා මේ ස්තුති කරමින් ආරාධනාත් කරන ප්‍රසන්න මහත්මයා මේ වගේ වැඩසටහන් වාර්තාමය වැඩසටහන් දිගටම පවත්වා ගමින් මේ දැන් අධෛර්යමත් වෙලා ඉන්න තේ කර්මාන්තයේ ගොවියා නගා සිටීමට ඔබලාතුමාලාගේ ප්‍රධාන මාධ්‍ය දායකත්වයේ ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බොහොම ස්තුතියි. ස්තුතියි. අපි අද කතා බහ කළේ බහුවර්ණ තුලින් හරි උත්තරේ තෝරා ගන්නට වෙරදරුවේ දැන් අපේ වැවිලි කර්මාන්තයට මොකද වෙන්නේ කියන කාරණය ගැන. මොකද විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් අපි දන්නවා වෙනම අමාත්‍යාංශයක් පිටවලා තිබෙනවා. ඒ වගේම මේ අපේ විද්වතුන් කතා බහ කරපු ආකාරයට විවිධ තල යටතේ විවිධ ආයතන පිටවලා තිබෙනවා. නමුත් අවසානයේදී අදත් කතා කරන්නේ අපිට මීට අවුරුදු 25කට කලින් අපේ තේ නිෂ්පාදනයේ සිදු වූ සේම එවැනි ප්‍රමාණයක් නම් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් අපි වෙළඳපොළට නිකුත් කරන්නේ අපේ නිෂ්පාදනයේ විදියට අපේ පළදාව විදියට අස්වැන්න විදියට අවුරුදු 25ක තුල අපි ආණ්ඩු කීයක් මාරු වෙන්නේ නැද්ද? අර කිව්වත් වගේ අමාත්‍යවරු කී දෙනෙක් මෙතෙන්ට එන්නේ නැද්ද? රාජ්‍ය නිලධාරීන් කොයිතරම්නම් මේ විෂයට අදාළව එහෙම වෙන්නේ නැද්ද? නමුත් අවසානයේ ප්‍රතිඵලය කොයි වගේද වෙලා තියෙන්නේ? අද අපි මුහුණ දෙති තිබෙනා වූ ඩොලර් ප්‍රශ්නයට යම් කිසි විදියකින් අපිට ප්‍රතිකර්මයක් නැත්නම් උත්තරයක් හොයාගන්නට තිබුණා. මේ වැවිලි කර්මාන්තයේ හරියට කළමනාකරණය වුණා නම් පහුගිය දශක දෙක තුන ඇතුලේ මේ කුඩා තේවතු හිමියන්ගේ සංගමයෙන් නියෝජනය කරමින් පැමිණි මේ වැවිලි කරුවන් අපිට දෙන පණිවිඩය තමයි මේක මීට වඩා තව ප්‍රතිව්‍යුහගත කරන්නට අවශ්‍යයි. රීස්ට්‍රක්චර් කරන්නට අවශ්‍යයි. මේකට තව අපි බලයක් දෙන්නට අවශ්‍යයි. වැඩි අවධානයක් දෙන්නට අවශ්‍යයි. මේ තේවතු හිමියන්ට ඇහුම්කන් දෙන්නට අවශ්‍යයි බලධාරීන්. අපිට මීට වඩා මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නට අවශ්‍ය නම් මේ කතිකාවට අද අපි ආරාධනා කරේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂය වගේ මණ්ඩාරදෙණිය පුද්ගලික සමාගමේ ගරු සභාපති ආචාර්ය W ජිනදාස මහත්මයාට බෙහෙවින් ස්තුතියි අපි ආරාධනය පිළිගෙන පැමිණියට ඔබතුමන්ට. ඒත් එක්කම ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ
වර්තමාන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලයනල් හේරත් මහත්මයාට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන ප්‍රමිනියාට. ඒ වගේම තේ නිෂ්පාදක උපදේශක නලින් මානප්පෙරව මහත්මයා ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම් වෙන්නේ අදට බහුවර්ණ තුලින් සමුගෙන යන්නට. යලිත් ලබන සතියේ සමුදාත් අපි මේ විදිහටම මේ සංවාද මණ්ඩපයේ වාඩි වෙලා වර්තමානයේ අපේ රට මුහුණ දී තිබෙනා වූ කාලීන ප්‍රශ්නයක් පිළිබඳව කතා බහ කරමින් ඒ සඳහා නිවැරදි උත්තරය නැත්නම් හරි උත්තරය තෝරා ගන්නට සූදානම් වීමේ බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔබට සෝදායි වූ රාත්‍රියක් ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.